විශ්වවිද්‍යාල හා පාසල් සිසුන් අති බහුතරයකගේ විශ්වාසය තහවුරු කරමින් මීහා ඉන්ස්ටිටියුට් ඇඩ්වාන්ස්ඩ් Java Certified Course නව පාඨමාලා ආරම්භය අප්‍රේල් 5 වන දින සිට විධිමත් අධීක්ෂණයක් යටතේ සතියට දින දෙක බැගින් පුරා මාස 4ක් සම්පූර්ණ ගාස්තුව රුපියල් 3500ක් පමණි. ලියාපදිංචි වීම සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. විමසීම් සඳහා www.mihainstitute.com ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. තාක්ෂණය කියලා කියන්නේ අපිට බොහෝ සෙයින් වැදගත් වෙන ඒ වගේම දිනෙන් දින යාවත් කාලින වෙන විෂයක්. ඉතින් ඔබේ තාක්ෂණික දැනුම පුළුල් කරන ගම්මැද්ද 3 වෙනි දවසයි අද මේ විදිහට ආරම්භ කරන්නේ. අප සමග දිගින් දිගටම රැඳුණු ඔබට මතක ඇති මුල්ම දවසේදී අපි Python පිළිබඳව හැඳින්වීමක් කරා. දෙවන දවසේදී රොබෝටික් තාක්ෂණය පිළිබඳව ඔබව දැනුවත් කරා. මේ සූදානම් වෙන 3 වෙනි දවසේදී අපි සෙන්සර් සහ ඇක්ටුවර්ස් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ඉතින් සුපුරුදු විදිහටම අද දවසේදී අප සමග දේශක මඩුල්ලක් සම්බන්ධ වෙනවා. ඉතින් අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙන දේශන මඩුල්ල තමයි ඔඩිල් ජයනදිත් මොරටුව විශ්වවිද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යෙක්. ඒ වගේම දීපන ඉෂ්ටවීර 4 වෙනි අවුරුද්ද අවසන් අවුරුද්දේ ශිෂ්‍යෙක් මොරටුව විශ්වවිද්‍යාලයේ. ඉතින් අපි තවදුරටත් කතා කරන්නේ නැතුව ආරම්භ කරමු අද දවසේදී මුල්ම සෙෂන් එක. මම ආයුබෝවන් කියලා ඔබ දෙපළම පිළිගන්නවා. ඒ වගේම මුලින්ම ආරාධනා කරනවා introduction to sensors පිළිබඳව ඔබව දැනුවත් කරන්න ඔඩිල් ජයනදිත් මල්ට. එතකොට මේ අපිට රොබෝටික්ස් වලදී ඉතාමත්ම වැදගත් වෙන කොටසක් තමයි සෙන්සර්ස් කියලා කියන්නේ. එතකොට අද මම මෙතනදී සෙන්සර්ස් කොහොමද අපි හදන රොබෝට් කෙනෙක්ට කොහොමද අපි සෙන්සර්ස් තෝරගන්නේ? ඒ තෝරගන්න සෙන්සර්ස් වලින් අපි කොහොමද කෝඩ් එකක් ලියලා වැඩක් හරියට කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා පොඩි අවබෝධයක් කියන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න තමයි අද මම බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි දන්නවා සාමාන්‍ය මිනිස්සෙක් ගත්තොත් එයාගේ අපට පරිසරයේ තියෙන දේවල් අඳුරගන්න ඉන්ද්‍රියන් 5ක් පාවිච්චි කරනවා. එතකොට අපි ඇහෙන් සයිට් එක කියන්නේ අපි ඇහෙන් තමයි කොහොමද වටේ පරිසරයේ තියෙන ඔබ්ජෙක්ට්ස් මොනවද කියලා අඳුරගන්නේ. අපිට කනෙන් තමයි අපිට මොකක් හරි අපේ අපට පරිසරයේ ශබ්දයක් නිකුත් වෙනවා නම් ඒක අඳුරගන්න. එතකොට අපිට පුළුවන් රස බලන්න සහ අපිට මොකක් හරි ගන්ධයක් තියෙනවා නම් ඒක විඳින්න පුළුවන් අපේ නහය තියෙන. සහ අපිට ස්පර්ශයක් ගන්නත් පුළුවන්. කියන්නේ අපිට අපේ හැම තියෙන නිසා අපිට ස්පර්ශයක් දැනගන්නත් පුළුවන්. එතකොට මේ මිනිසා තමයි ස්වභාව පරිසර මිනිසා සහ අනිත් සත්වයන් තමයි මේ ස්වභාව ධර්මයේ තියෙන කියන්නේ සංවේදනයන් ඊටාත්ම නිවැරදිව දැනගන්න පුළුවන් සත්ව කොටසක්. එතකොට ඒ වගේම අපි හදන රොබෝලටත් අපිට මේ වගේ විවිධ සංවේදනයන් දැනීමේ හැකියාව දෙන්න වෙනවා. අපිට මේ තරම් තාමත්ම දියුණු පද්ධතියක් ස්වභාව ධර්මයේ තරම් දියුණු පද්ධතියක් අපිට රොබෝ කෙනෙක්ගේ ප්‍රතිනිර්මාණය කරගන්න බැරි වෙයි. නමුත් ඔයගොල්ලෝ දන්නවා හියුමනොයිඩ්ස් වගේ මානව රූපී රොබෝවන්ට පුළුවන් තරම් මේ ඉන්ද්‍රියන්ට සමානකම් දක්වන සංවේදකයන් ප්‍රතිනිර්මාණය කරන්න තමයි විද්‍යාඥයෝ උත්සාහ කරන්නේ. එතකොට අපිට පුළුවන් ද අපිට එකපාරටම මේ වගේ ලොකු දියුණු මේ පද්ධතියක් නිර්මාණය කරන්න බැරි වුණාද අපිට රොබොටික්ස් ඉගෙන ගන්න ආය විදිහට අපිට පුළුවන් මේ වගේ බොහොම පොඩි සෙන්සර්ස් ටිකක් අපිට රොබොටික්ස් වලට ඇප්ලයි කරන්න. එතකොට ඒ වගේ තමයි අපි අද කොහොමද මේ රොබොටික්ස් වලට මේ වගේ බොහොම සරල සෙන්සර්ස් ටිකක් යූස් කරලා අපිට වැදගත් වෙන දෙයක් කරගන්න පුළුවන් වෙන්නේ කියලා තමයි අපි ඊළඟට කතා කරන්නේ. එතකොට අපි
මනුෂයෙක් විදිහට අපි ලෝකෙ දිහා බලනවා වගේම තමයි රොබොට් කෙනෙක්ටත් පුළුවන් වෙන්න ඕනේ එයාගේ වටේ පරිසරයේ තියෙන දේවල් නිරීක්ෂණය කරන්න. එතකොට එයා ඒකට අපි අස්කන් යොදා ගන්නවා වගේ එයාත් ඒකට විවිධාකාරයේ සෙන්සර්ස් යොදා ගන්නවා. නැත්නම් සංවේදක යොදා ගන්නවා. එතකොට මේ සංවේදක වලින් ගන්න මේ නිරීක්ෂණ පදනම් කරගෙන ඔබ්සර්වර්ස් පදනම් කරගෙන තමයි එයා තීරණ ගන්න. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතන ෆ්ලෝ chart එකක් තියෙනවා. ඒ රොබොට්ට පුළුවන් වෙන්න ඕනේ එයාගේ වටේ පරිසරය ගැන එයාගාව තියෙන සෙන්සර්ස් වලින් දකින්න නැත්නම් අහන්න. ඊට පස්සේ ඒව මත පදනම් වෙලා එයා තීරණ ගන්න. එතකොට ඒ ගන්න තීරණ මත පදනම් වෙලා එයාට පුළුවන් වෙනවා මොකක් හරි ඇක්ෂන් එකක් ක්‍රියාත්මක කරන්න. එතකොට දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන රොබෝ කෙනෙක් ඉන්නවා. එයාගේ ඉස්සරහා තියෙන්නේ එයාගේ ඇස් දෙක වගේ සෙන්සර් එකක්. ඒතර එයාට පුළුවන් වටේ පරිසරය දකින්න. ඒකෙන් ගන්න තීරණයන්ගෙන් එයා ඉස්සරහට යනවද, හැරෙනවද, ආයි නැත්තම් නවතිනවද වගේ විවිධාකාරී තීරණ ගන්න. ඊට පස්සේ තීරණ ක්‍රියාත්මක කරනවා. අපි වගේම තමයි. ඒතර අපි කොහොමද අපි මොකක් හරි ඉස්සර බාධකයක් අපි ඇස් දෙකෙන් දැක්කොත් අපි වාහනයක් drive කරනකොට අපි ඉස්සර බාධකයක් තියෙනවා දැක්කොත් අපි තීරණය කරනවා දැන් නවත්තන්න ඕනේ කියලා. ඒතර අපි brake apply කරන එක තමයි action එක. ඒ වගේම තමයි robot කෙනෙක්ටත් මේ theory එක apply වෙන්නේ. ඒතර ඊළඟ sensor ගියොත් එහෙම ඊළඟ side එකට ගියොත් මේ වගේ දේවල් කරන්න විවිධාකාරයේ sensors තියෙනවා. එතකොට ඒ sensors ප්‍රධාන වශයෙන් internal sensors සහ external sensors විදිහට වර්ග දෙකකට බෙදෙනවා. එතකොට මේ proprioceptive එහෙම නැත්නම් internal sensors කියලා කියන්නේ ඒ පද්ධතියක් ඇතුලේ තියෙන විවිධ පාරාමිතීන් නිර්ණය කරන්න එහෙම නැත්නම් මැනගන්න මෙෂර් කරන්න යොදා ගන්න sensors. එතකොට උදාහරණයක් වශයෙන් optical encoders. ඒතර optical encoders කියලා කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕනේ අර අපි දන්නා සාමාන්‍යයෙන් අපි ඉස්සර කාලේ ගත්තොත් එහෙම අපිට දැන් අපි ගත්තොත් එහෙම අර මීටර් ටැක්ස් එක ගත්තොත් එහෙම මීටර් ටැක්ස් එක දුරමයින උපකරණ කියන්නේ අර මීටර් එකේ වදිනවනේ උඩ දුර යනවා කියලා. මෙච්චර දුරක් මේ කාලය ඇතුළත ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි අපි බැලුවොත් එහම ඉස්සරම කාලේ ගත්තොත් එහෙම අර අපි යන දුර මැනගන්න මේ අපි කියන අර මේ සමහර වෙලාවට මේ ඉස්සර කාලෙම තියෙන අර ටිකිය අතුරු කියලා එකක් තියෙනවා. අන්න ඒ වගේ ඒකෙන් වැඩි දියුණු කරපු උපකරණයක් තමයි එන්කෝඩර් එක කියලා කියන්නේ. එතකොට මෝටරයක් කරගෙනකොට මේ වගේ තියෙන මේ ආලෝක ක්‍රමවේදයක් හරහා මෝටරයේ කොච්චර වට ගන්නක් කරගුණාද කියලා මැනගන්න පුළුවන් හැකියාවක් මේ එන්කෝඩර් එක හරහා තියෙනවා. ඒ වගේ තමයි ඇක්සලරෝමීටර් එක. ඒත් ඇක්සලරෝමීටර් කියන සෙන්සර් එකට පුළුවන් වෙනවා ඒ පද්ධතිය අපි ගන්න රොබෝ එකක් නම් ඒ කාර් එකක් නම් ඒ කාර් එක කොච්චර වේගයකින් ත්වරණය වෙනවද කියලා XYZ අක්ෂ තුනටම අදාළ ත්වරණයන් මැනගන්න ඇක්සලරෝමීටර් සෙන්සර් එකක් යූස් කරලා අපිට පුළුවන්. ඊට පස්සේ ඇන්ගල් සෙන්සර්ස්. ඇන්ගල් සෙන්සර් එකකින් පුළුවන් රෝල් ඇන්ගල් එක, පිචින් ඇන්ගල් එක, යෝවින් ඇන්ගල් එක, ඒ කියන තුනම ඇන්ගල් සෙන්සර් එකක් කරා මේ අපි ගත්ත ඩ්‍රෝන් එකක්ද එහෙම නැත්නම් අපි යන එක රෝවර් එකක්ද ඒ මත පදනම් වෙලා අපිට ඇන්ගල් සෙන්සර් එකෙන් ඒ ඇන්ගල්ස් ටික හරියට මැනගන්න පුළුවන්. ඒතර මේ ඉන්ටර්නල් සෙන්සර්ස් වලින් පද්ධතියක් ඇතුලේ තියෙන විවිධ පාරාමිතීන් නිර්ණය කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන වැදගත්ම සෙන්සර් එක තමයි external sensors. එහෙම නැත්නම් exteroceptive sensors. එතකොට ඒවෙන් අපිට පුළුවන් අපේ රොබෝගෙන් බාහිර ලෝකයේ දිහා නිරීක්ෂණය කරන්න. එතකොට ඔයගොල්ලෝ හැමෝම දන්නා රොබෝ කෙනෙක් ගත්තාම ඔය ගොඩක් රොබෝස් වලට එහෙම නැත්නම් ඩ්‍රෝන්ස් වලට කැමරාස් තියෙනවා. කැමරා එකෙන් පුළුවන් එයාගේ වටේ තියෙන පරිසරය ඒ ආකාරයෙන්ම නිරීක්ෂණය කරන්න පුළුවන් කැමරාස් වලින්. ඊට පස්සේ තමත් වැදගත් එක තමයි range sensors. range sensor එකකින් නවෙන්ම කියනවා වගේම ලොකු පරාසයක් නිරීක්ෂණය කිරීමේ හැකියාවක් range sensors වලට තියෙනවා. ඒකට range sensors වලත් යොදා ගන්න මාධ්‍ය අනුව සහ යොදා ගන්න තාක්ෂණය අනුව විවිධාකාරයේ range sensors තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ultrasonic sensors ඔයගොල්ලෝ ගොඩ දුරට අහලා ඇති. TOF කියලා කියන්නේ time of flight sensors. ගොඩක් කලාවට lasers තමයි use කරන්නේ මේ sensors වලදී. ඊට පස්සේ IR කියන්නේ ඔයගොල්ලෝ දන්න infrared. එහෙම නැත්නම් අදෝරක්ත කලාපයේ තියෙන කිරණ පාවිච්චි කරලා යොදා ගන්න sensor එකක්. ඊට පස්සේ LiDARs. LiDARs මම හිතන්නේ ගොඩක් දුරට ඔයගොල්ලෝ අහලා ඇති. ගොඩක් කලාවට autonomous cars වලදී LiDAR use කරනවා. ඒකට ඉතාමත්ම නිවැරදිව වටේ පරිසරය කියන්නේ හොඳම ආකාරයකින් ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් LiDAR වලින්. ඔයගොල්ලන්ට පේන ඇති මේ එතන තියෙන රූපේ දකුණු පැත්තේ තියෙන රූපෙනොත් LiDAR use කරලා කොහොමද ස්කෑනින් එක කරගන්නේ මේ aircraft එක. ඊට පස්සේ තියෙනවා contact and proximity sensors. එතකොට ඒකටත් අපිට පුළුවන් IR detectors කියන්නේ මේ අදෝරක්ත කිරණ පාවිච්චි කරලා යන අනාවරක ඊට පස්සේ PI motion sensors. එතකොට අපේ මේ sensor එක යොදාගෙන අපිට පුළුවන් කවුරු හරි ගෙදරට එනවනම් ඒක අඳුර ගන්න. sensor එක හරහා යම්කිසි චලනයක් සිදු වුණොත් ඉස්සරහා ඒතොර sensor එකට පුළුවන් ඒක detect කරගන්න. ඊට පස්සේ ස්පර්ශක සංවේදක තියෙනවා. මොකක් හරි අපි තනක් ටච් කළොත් ඒකට පුළුවන් වෙනවා ඒ අපි ටච් කරා කියලා අඳුර ගන්න.
ඊට පස්සේ තියෙනවා temperature sensors. ඒතර අපිට පුළුවන් ඒ sensor එක පාවිච්චි කරලා යම්කිසි ලක්ෂයක යම්කිසි surface එකක පෘෂ්ඨයක උෂ්ණත්වය හරියටම මැනගන්න. එතකොට මේ වගේ විවිධාකාරයක sensors තියෙනවා අපිට අපිට උමනාව අනුව අපේ අවශ්‍යතාවය අනුව අපිට අදාළ තැනට මේ sensors යොදා ගන්න පුළුවන්. ඊළඟ side එකට ගියොත් අපිට දැන් ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා කලින් මම කිව්වනේ sensors වලින් අපිට angle මයින්න පුළුවන් අපිට ලොකු පරිසරයක් කැමරා එකකින් බලන්න පුළුවන් ලයිට් එකකින් ස්කෑන් කරන්න පුළුවන්. හැබැයි මෙයා ගොඩක් සමහර වෙලාවට ගොඩක් සංකීර්ණ දේවල් වෙන්න පුළුවන්. ඒ හින්දා අපි පළවෙනි වතාවට අපි මුලින්ම මේකට ආරම්භයක් ගන්න විදිහට අපිට ලේසියෙන් කරන්න පුළුවන් දේ තමයි මේ distance measurement කියලා කියන්නේ. ඒතර අපිට පුළුවන් නම් අපි යොදා ගන්න සංවේදකයක් පාවිච්චි කරලා sensor එකක් පාවිච්චි කරලා අපි රොබෝ ගියදම් යම්කිසි තැනකට තියෙන දුරම අයින්න. අපිට ඒක කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒක කරන්න පුළුවන් ගන්න ඕනේ sensors මොනවද කියලා අපි මෙතන ඉස්සරහට කතා කරමු. සමහරවිට අපිට පුළුවන් වෙන්නේ මේක ප්‍රැක්ටිකල් එකක් විදිහට කෝඩ් කරලා කොහොමද මේක ඉම්ප්ලිමන්ට් කරන්න කියලාත් අපි බලමු. එතකොට මේ දුරම ඉන්න ගන්න සංවේදකයන්ගේ sensors වල කොටස් කිහිපයකට බෙදන්න පුළුවන් තව දුරටත්. විශේෂයෙන්ම මේ output එක එන්නේ මොන තරංගාකෘතියෙන්ද? output wave form එක කොහොමද? ඒක analog එකක්ද නැක digital එකක්ද? ඊට පස්සේ මම ඉස්සරහට පැහැදිලි කරන්නම් කොහොමද මේ analog වෙන්නේ digital වෙන්නේ කියලා. එතකොට ඊට පස්සේ මේ distance measure කරන sense එක ක්‍රියාත්මක වෙන මූලික සිද්ධාන්තය මොකක්ද? ඒකේ working principle එක මොකක්ද කියන එක මත මේ distance measurement sensors එකිනෙක වර්ග කරන්න පුළුවන් විවිධ මාදිලි තියෙනවා. ඒතර ඒ ගැන තව ටිකක් අපි ඉස්සරහට කතා කරමු. ඒතර මේ තියෙන්නේ කොහොමද මේ working principle එක. එහෙම නැත්නම් මේ sensor එක ක්‍රියාත්මක වෙන මූල ධර්මයෙන් මත කොහොමද මේ යොදා ගන්න sensors වෙනස් වෙන්නේ කියලා. සමහර sensors වර්ග තියෙනවා. ඒ sensor එක ක්‍රියාත්මක වෙන්නේ අපි මොකක් හරි තරංගයක් නිකුත් කරනවා. ඒ නිකුත් කරන තරංගයේ ඉස්සරහා තියෙන බාධකයක වැදිලා පරාවර්තනය වෙනවා. එතකොට එහෙම නිකුත් කරලා යලි පරාවර්තනය වෙන තරංගය අපිට නැවත ලබා ගන්න ග්‍රාහකයක් තියෙනවා. එතකොට එහෙම පරාවර්තනය නැවෙද්දී අපිට අනිවාර්යයෙන්ම තීව්‍රතාව වෙනසක් සිදු වෙනවා. අන්නේ තීව්‍රතාවය පදනම් කරගෙන ඊට අනුලෝම සමානුපාතික කරගන්නවා කොච්චර දුරක් ගියාද කියන එක. එතකොට ඒ වගේ තීව්‍රතාවය මත පදනම් වෙලා අපිට පුළුවන් දුර මැනගන්න. ඒ වගේම තමයි ප්‍රසිද්ධ ක්‍රමවේදයක් තමයි මේ measure time of flight කියන එක. ඒ කියන්නේ මොකද්ද? අපි තරංගයක් නිකුත් කරනවා. ඒ තරංගයෙන් බාධකයක වැදිලා නැවත පරාවර්තන වෙලා ග්‍රාහකෙක් ලබා ගන්න ගත වෙන කාලය හොයාගන්න. එතකොට අපිට දන්නවා නම් ඒ තරංගය අදාළ මාධ්‍යයේ ගමන් කරන්නේ කොපමණ වේගයකින්ද කියලා අපිට ගමන් කරන කාලයක් දන්නවා. එතකොට අපිට බොහොම සරලව හොයාගන්න පුළුවන් මේ කොපමණ දුරක් තිබ්බද කියලා මේ අදාළ සංවේදකයේ ඉඳන් අදාළ බාධකයේ වෙනකම්. ඊට පස්සේ ඊටාත්ම මේක තමයි සාමාන්‍යයෙන් බහුලම අපිට beginner level එකේදී හොයාගන්න පුළුවන් වෙන ක්‍රමවේද දෙක, techniques principles දෙක. ඊට පස්සේ ඊටාත්ම හොඳ precise measurements අපිට ගන්න ඕන නම්, ඊටාත්ම හොඳ නිවැරදි අගයන් අපිට ගන්න ඕන නම් ඊට පස්සේ එන ටෙක්නික් එක තමයි මේ incident angle එක. නැත්නම් පතන කෝණය මත පදනම් වෙලා දුරමයින සංවේදක හම්බ වෙනවා. ඒතර ඒක ගැන මම ඉස්සරහට කතා කරන්න මොන වගේ තැනකදී මේක යූස් වෙන්නේ කියලා. එතකොට අද අපි කතා කරන්නේ විවිධ sensors වර්ග තියෙනවා. sensors වල working principle එක වෙනස් වෙනවා. සිද්ධාන්තය වෙනස් වෙනවා. ඒ වගේම තමයි අපි sensor එකක් තෝරගනිද්දී එක එක වර්ගයේ output දෙන එක එක වර්ගයේ technique use කරන එක එක වර්ගයේ principles use කරන sensors තියෙනවා. මේ sensors වල එකේ characteristic වෙනස්, ලක්ෂණ වෙනස්. එතකොට ඒ ලක්ෂණ ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් sensor එකක් ගැන තීරණය කරන්න අපි ලක්ෂණ හතරක් ගැන කතා කරන්නේ. range, resolution, accuracy and precision. range කියලා කියන්නේ මොකක්ද? පරාසය. අපි ගන්න sensor එකෙන් අපිට කොපමණ පරාසයක් මැනගන්න පුළුවන්ද? ඒක සෙන්ටිමීටර් 10 ඉඳන් සෙන්ටිමීටර් 80ක්ද? ඒක මීටරයක ඉඳන් මීටර් 10ක්ද? නැත්නම් මීටර් 1 ඉඳන් මීටර් 40ක්ද? අපි ගන්න තැන අනුව අපේ අවශ්‍යතාවය අනුව අපිට තීරණය කරන්න වෙනවා. අපි ගන්න sensor එකේ range එක මොකක්ද කියලා. අපි යොදා ගන්න පොඩි රොබෝ කෙනෙක් අපිට සමහර විට සෙන්ටිමීටර් එක ඉඳන් සෙන්ටිමීටර් 50ක් එහෙම නැත්නම් මීටරයක් වගේ පරාසයක් තිබෙන්න ඇති වෙන්න පුළුවන්. හැබැයි අපි රෝව එකක් හදනවා නම් මොකක් හරි මාස් වලට හරි එහෙම නැත්නම් ලුනා රෝව එකක් හදනවා නම් අපිට සමහර විට ඊට වඩා ලොකු රේන්ජ් එකක් අවශ්‍ය නැහැ. නැත්නම් අපි කාර් එකක් හදනවා නම් ඔටෝනොමස් කාර් එකක් ඒකට වඩා ලොකු රේන්ජ් එකක් අවශ්‍ය. සමහර විට මීටර් 10ක් 40ක් වගේ රේන්ජ් එකක් අවශ්‍ය වෙනවා. අපිට කිසිම ආපදාවකින් තොරව ගමන් කරන්න අවශ්‍ය වෙනකොට. අන්න ඒ වගේ අපේ අවශ්‍යතාවය අනුව මේ රේන්ජ් එක වෙනස් වෙනවා. ඊට පස්සේ resolution එක. මේ resolution කියන එක ඔයගොල්ලෝ සම්බන්ධ කරනවා. resolution කියන එක ඔයගොල්ලෝ අහලා තියෙනවා. කැමරා එකක් ගත්තත්, වීඩියෝ එකක් ගත්තත් resolution එක තියෙනවා. ඒතර resolution එක කියන්නේ sensor එකේ quality එක. ඊට පස්සේ තියෙන වැදගත්ම දෙයක් accuracy and precision. මේ දෙක එකිනෙකට
එකිනෙකට ඉන්ටර්කනෙක්ටඩ් මේ දෙකම. ඒතර ඇකියුරසි කියලා කියන්නේ මොකද්ද? අපි සෙන්සර් එකකින් ඇත්තටම මයින්නේ ඇත්තටම තියෙන වැලියු එකක් අපි සෙන්සර් එක පාවිච්චි කරලා එළියද මයිනා වගේ දෙයක් කරන්නේ. ඒතර ඇත්තටම මෙතන ට්‍රුත් වැලියු එකක් තියෙනවා. සත්‍යයක් තියෙනවා. ඒතර අපි සෙන්සර් එක පාවිච්චි කරලා මයින අගය සත්‍යයට කොයිතරම් ආසන්නද කියන එක තමයි ඇකියුරසි කියලා කියන්නේ. ඒතර ඒකත් අපි ගන්නවන අනිවාර්යෙන් අවශ්‍ය දෙයක්. ඒතර අපි සත්‍යයට ගොඩාක් එහා තියෙන අගයක් නම් අපි සංවේදකයේ සෙන්සර් එකෙන් මයින්නේ. ඒතර ඇත්තටම මේකෙන් තේරුමක් නැති වෙනවා. ප්‍රෙසිෂන් කියලා කියන්නේ අපි විවිධ අවස්ථාවලදී අපි අගයන් ගන්නවා සෙන්සර් එක පාවිච්චි කරලා ඒ ගන්න අගයන් එකිනෙකට ආසන්නයි. හැබැයි ඒකින් කියන්නේ නැහැ ඒ ගන්න අගයන් සත්‍ය අගයට ආසන්නයි කියලා. ඒකින් කියන්නේ මොකද්ද? අපි සෙන්සර් එකක් පාවිච්චි කරලා විවිධ අවස්ථාවලදී පාඨාංග ගන්නවා. ඒ ගන්න පාඨාංග ඔක්කොම එක ළඟට ආසන්නයි. ඒතර මේ තියෙන්නේ රූපයක්. ඒතර මේ තියෙන්නේ ඩාට් බෝඩ් එක. ඔයගොල්ලෝ දන්නවනේ ඩාට් බෝඩ් කියන එක. ඒතර අපි ඩාට්ස් ටිකක් අරගෙන අපි ඩාට් බෝඩ් එකට අපි එම් කරලා ගහනවා. ඒතර මේ පළවෙනි අවස්ථාවේ තියෙන්නේ ඇකියුරසි එකත් හොඳයි. ඇකියුරසි එකත් හයි. ප්‍රෙසිෂන් එකත් උපරිමයි. ඒතර ඇකියුරසි එක උපරිමයි කියන්නේ මොකද්ද? සත්‍ය අගයට බොහොම ආසන්නෙන් තමයි මේකද. හරියටම මැද රවුම ඇතුලේ තමයි මේ ඩාට්ස් ටික වැදිලා තියෙන්නේ. ප්‍රෙසිෂන් එකත් හොඳයි. අපි දාන හැම ඩාට් එකක්ම මේ මැද රවුම ඇතුලේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ එනවා high accuracy low precision. ඒතර අපි ඩාට්ස් ටික අරන් ගහනවා. එතකොට මේ හැම එකක්ම මැද රවුම ආසන්නෙන් හරියට වැදිලා තිනවා. සත්‍ය අගයට ආසන්නයි. හැබැයි හැම එකක්ම එකම තැනට වැදිලා නැහැ. අපි ගහපු හැම ඩාට් එකක්ම. low precision. ඒ කියන්නේ ඒක වටේ පොඩි විසිරුමක් තියෙනවා. ස්කැටර් වෙලා තියෙන්නේ. ඊට පස්සේ එනවා low accuracy and high precision. එතකොට අපි ගහපු හැම ඩාට් එකක්ම ඔක්කොම එක ළඟ ඇවිල්ලා තියෙනවා. අපි ගත්ත හැම පාඨාංකයක්ම ආසන වශයෙන් එක තැන තියෙනවා. එක සමානයි. හැබැයි ඒක සත්‍යයෙන් ගොඩක් අපගමන වෙලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා මේ දකුණු පැත්තේ උඩ තියෙන රූපේ low accuracy high precision. ඊට පස්සේ එනවා low accuracy low precision. ඒතර මේක තමයි අපිට තියෙන වැඩක්ම නැති අවස්ථාව. එතකොට අපිට accuracy එකකුත් නැහැ, precision එකක් නැහැ. අපි ගහන dots හැමතැනම තනින් තනින් ඇදෙනවා. එතකොට මේක තමයි sense එකක් ගැන ගණිතදී sense එකේ අපි සලකන්න ඕනේ ලාක්ෂණික characteristics. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් අපිට robotics ගැන කරද්දී අපිට සමහරවිට lidars එහෙම use කරන්න බෑ, cameras එහෙම use කරන්න අපිට beginner level එකදී උඩ අමාරුයි. හැබැයි අපිට යොදා ගන්න පුළුවන් ලේසියෙන් යොදා ගන්න පුළුවන් sensors කිහිපයක්ම තියෙනවා. එකක් තමයි IR and proximity. ගොඩක් වෙලාවට මේකේ යොදාගන්නේ අදවල් sharp ඊට පස්සේ sharp IR infrared rays තමයි මේ IR and proximity වලදී use කරන්නේ. ඊට පස්සේ sharp IR. එතකොට ඒක IR වල තාමත් වැඩි දියුණු කරපු එකක් විදිහට තමයි සහ ඒක ටෙක්නික් එක වෙනස් කරලා තමයි sharp IR හැදෙන්නේ. ඊට පස්සේ එනවා time of flight sensors. ඒකදී laser එකක් තමයි ගොඩක් වෙලාවට use කරන්නේ. ඊට පස්සේ එනවා ultrasonic sensors. අල්ට්‍රාසොනික් කියන එක මම හිතන්නේ ඔයගොල්ලෝ කලිනුත් අහලා ඇති ගොඩක් වෙලාවට සෝනා එහෙම කියලා තියෙන අල්ට්‍රාසොනික් තරංග පාවිච්චි කරගෙන සෙන්සර්. ඒ තරම්ම කම්ප්ලෙක්ස් සෙන්සර් එකක් නෙමෙයි අපි යූස් කරන්නේ. බොහොම සරල සෙන්සර් එකක්. නමුත් එකම සිද්ධාන්තය තමයි එතනත් යූස් වෙන්නේ. ඒතර අපි බලමු කොහොමද මේ එකින් එක සෙන්සර්ස් අපි යූස් කරන්නේ, මොනවද අපිට ෂොප් එකකට ගිහලා ගන්න පුළුවන් සෙන්සර්ස් වර්ග තියෙන්නේ කියලා අපි පොඩක් බලමු. ඊට පස්සේ අපි බලමු අල්ට්‍රාසොනික් සෙන්සර් එක පාවිච්චි කරලා අපි කොහොමද Arduino board එකකට කනෙක්ට් කරලා අපිට meaningful දෙයක් අපි කොහොමද කරන්න කියලා අපි බලමු. එතකොට මුලින්ම අපි කතා කරමු මේ IR and proximity sensors ගැන. එතකොට ඔයගොල්ලෝ දන්නවා IR කියන්නේ IR ray එකක් කියන්නේ ඒවා විකිරණයක්. එතකොට IR එකට පුළුවන් IR receive එකක් සහ IR emit එකක් තියෙනවා. එතකොට emit එකෙන් කරන්නේ මොකක්ද? මේ IR කිරණය විමෝචනය කරනවා. ඒක විමෝචනය කළා ඉස්සරහා මොකක් හරි බාධකයක් තියෙනවා. ඒ බාධකේ වැදිලා පරාවර්තනය වෙනවා. ඒ පරාවර්තනය වෙන කිරණය නැවත මේ IR receive එකෙන් ලබා ගන්නවා. ඒතර ලබා ගන්න එකෙන් ඉපද වෙන සිග්නල් එකක් යූස් කරලා අපිට පුළුවන් විවිධ දේවල් කරන්න. ඒතර ඔයගොල්ලෝ දන්නවා මේ ඔයගොල්ලෝ ඉගෙනක තියෙනවා ඒලල් කාලේ වගේ මොකක් හරි IR කිරණයක් ඇවිල්ලා පෘෂ්ඨයක වැදුනහම මේ පෘෂ්ඨයේ ස්වභාවය අනුව ආයි පරාවර්තන වෙන ශක්තිය වෙනස් වෙනවා, තීව්‍රතාවය වෙනස් වෙන්න පුළුවන්. ඒතර අපිට ඒක හිතාගෙන අර ඩිස්ටන්ස් මෙෂර් කරනකොටත් අමතරව තවත් දෙයක් කරගන්නත් පුළුවන්. ඒතර ඇත්තටම මේ IR කියන එකේ ශක්ති හානියක් සිද්ධ වෙනවා ගොඩක්. මොකද මේකේ ඊටාත්ම ශක්ති හානියක් සිද්ධ වෙනවා සහ පෘෂ්ඨයේ ස්වභාවය අනුව සහ රිෆ්ලෙක්ෂන්ස් තිබ්බොත් එහෙම නැත්නම් පරිසරයේ වෙනත් ආලෝකයන් තිබ්බොත් එහෙමත් ගොඩක් වෙලාවට මේ සෙන්සර් එකේ ගොඩක් වෙලාවට අර ඇකියුරසි ගින්නේ ගොඩක් අඩුයි මේ සෙන්සර් එකේ. ඉතින් අපිට මේකෙන් ඩිස්ටන්ස් මෙෂර් කරන්න කෙලිම ගන්න අමාරුයි. නමුත් අපිට පුළුවන් ඉස්සරහා බාධකයක් තියෙනවද කියලා අඳුර ගන්න පුළුවන්. අපි මොකද ඉස්සරහා බාධකයක් තිබ්බොත් මේකෙන් පරාවර්තන වෙලා අපිට IR එකෙන් ඩිටෙක්ට් කරගන්න රිසීව් කරගන්න පුළුවන්
ආයි නැවත විකිරණය. හැබැයි වැදගත්ම දේ තමයි අපිට මේකෙන් පුළුවන් මේ ඔබ්ජෙක්ට් එකේ පෘෂ්ඨයේ වර්ණය අනුව මේ පරාවර්තනය කරන විකිරණයේ තීව්‍රතාවය වෙනස් වෙනවා. ඒතර මේකෙන් ඩිටෙක්ට් කරලා දෙන සිග්නල් එක වෙනස් වෙනවා. අපිට ඒක පාවිච්චි කරලා පුළුවන් කළු සුදු වගේ වර්ණ තාමත්ම වෙනසක් තියෙන වර්ණ. ඒ කියන්නේ අවශෝෂකතාවය වෙනස් වෙන වර්ණ තියෙන පෘෂ්ඨයක් වෙනස් කරලා අඳුර ගන්න පුළුවන් මේ සෙන්සර් එක පාවිච්චි කරලා. ඒතර ඒ නිසා අපිට මේක ලයින් ෆොලෝවින් වගේ ඇප්ලිකේෂන් එකකට යූස් කරන්නත් පුළුවන්. ලයින් ෆොලෝවින් ඇප්ලිකේෂන් එක නම් ඊළඟ වීඩියෝ එකක් තියෙනවා. ඒකෙත් පෙන්නන්න කොහොමද මේක යූස් වෙන්නේ කියලා. ඊට අමතරව ඉස්සරහා බාධකයක් තිබ්බද කියලා අඳුර ගන්න ලේසියම පුළුවන් මේ IR සෙන්සර් එක යූස් කරලා. මේක ඉතාමත්ම චීප්, ඒ කියන්නේ ගොඩක්ම ලේසියෙන් හොයාගන්න පුළුවන් ඉතාමත්ම මිල අඩු සෙන්සර් එකක්. ඒතර මේක ඒ වගේ දේවල් යූස් කරලා අපිට පුළුවන් මේක ඔටෝමැටික් ඇප්ලිකේෂන්ස් වලට යොදා ගන්න. ඒතර අපි බලමු කොහොමද මේක යූස් වෙන්නේ කියලා. මේ තියෙන්නේ IR සෙන්සර් එකක් යූස් කරලා අදපු රොබෝ කෙනෙක්. ඔයගොල්ලෝ වෙනවා මේ IR සෙන්සර් එක තමයි ඉස්සරහ තියෙන දෙකක්. එතකොට කළු සුදු වර්ණ දෙක වෙන් කර ගන්න පුළුවන් හැකියාව තියෙනකද අර අවශෝෂකතාවය වෙනස් වෙන්නේ වර්ණ දෙක නිසා. ඒකට බෑර පුළුවන් ඒන සිග්නල් එකේ වෙනස අඳුරගෙන අපිට කෝඩ් එකක් පාවිච්චි කරලා පුළුවන් සරලව ඒක නිර්මාණය කරගන්න. අපි ඊළඟට බලමු sharp IR කියන එක ගැන. ඒතර අපි කතා කරන්නේ IR sensors ගැන. ඒතර IR sensors වල අපි තියෙන අඩුපාඩු කිහිපයක් ගැන කතා කරා. ඒතර අපි reflections තිබ්බොත් එහෙම නැත්නම් ambient light, ඒ කියන්නේ පරිසරයේ ස්වභාවික ආලෝකයක් තිබ්බොත් එහෙම වගේ IR එකේ අපිට තාමත්ම නිවැරදිව මිනුම් කරගන්න බෑ. සහ ඒකේ precision එක එහෙම නැත්නම් ඒකේ resolution එහෙම ගොඩක් අඩුයි සාමාන්‍යයෙන්. ඒතර අපිට තාමත්ම නිවැරදිව තාමත්ම සංවේදීව කුඩා මිනුම් මැනගන්න IR normal IR sensor එකකින් බෑ. මොකද ඒකේ තීව්‍රතාවය මත පදනම් වෙච්ච ප්‍රින්සිපල් එකක් තමයි මූලධර්මය තමයි තියෙන්නේ. ඒ හින්දා මේ sharp IR කියන සෙන්සර් එක නිර්මාණය වෙනවා. ඒතර ඒකෙදි අර අපි කලින් කිව්වා වගේ මේ පතන කෝණය මත පදනම් වෙලා තමයි sharp IR එකක දුර මැනීම distance measurement සිද්ධ වෙන්නේ. ඒතර එතන තියෙනවා position sensitive detector එකක්. ඒතර එතන අර IR LED එක තියෙනවා. IR අර කලින් තිබ්බ IR receiver diode එකට වෙනුවට තියෙන්නේ position sensitive detector. ඒතර ඒක හින්දා අපිට පුළුවන් අර කිරණයක් සමහරවිට අර කලින් එකේ IR එකේදී කිරණයක් සමහරවිට ඩිටෙක්ට් එකට අහු නොවෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරාවර්තන වෙලා එන විකිරණයේ ශක්තිය අඩු වෙලා ඒක ඩිටෙක්ට් නොවි තියෙන්න පුළුවන්. හැබැයි මෙතනද අපි ඒ වගේ ඩයෝඩ් එකක් දාගෙන නොගෙන පොසිෂන් සෙන්සිටිව් ඩිටෙක්ටර් එකක් දාගෙන තියෙන හින්දා ඒ වගේ අවස්ථාවලදී වෙන්න පුළුවන් හානි නැත්නම් වැරදීම් ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන් මේ sharp IR එකේ. ඒ කියන්නේ මේ sharp IR එකේ අර normal IR sensor එක වෙන්න පුළුවන් අඩුපාඩු ගොඩක් මේ පතන කෝණය මත පදනම් වෙලා තියෙන ක්‍රමවේදය හරහා නැති කරගෙන තියෙනවා. ඒ වගේම බලුවොත් මේකේ ඩිටෙක්ෂන් රේන්ජ් එක. දැන් මේකේ ඩිටෙක්ෂන් රේන්ජ් එක සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 10 සෙන්ටිමීටර් 150 120 වගේ රේන්ජ් එකක ඉතාමත්ම හොඳ සංවේදීතාවයකින් යුතුව අපිට මේ මිනුම් ලබා ගන්න පුළුවන්. කියන්නේ අපිට අනිවාර්යයෙන්ම හොඳ ඇකියුරසි එකකින් අපිට ඔබ්ස්ටකල් ඩිටෙක්ට් කරන්න පුළුවන් මේ sharp IR යූස් කරලා. ඒතර ඒ නිසාම තමයි මේ RoboFest තරංගාවලියේදී සර්කිට් බ්‍රේකර්ස්ලා හදපු මේ රොබෝට් දෙකේදීම බලන්න පේනවා මේ ඉස්සරහ තියෙන්නේ sharp IR sensors දෙකක්. එතකොට sharp IR sensor දාගෙන අපිට පුළුවන් ඉතාමත්ම නිවැරදිව යම්කිසි අපේ රොබෝගේ දාන යම්කිසි බාධකයකට තියෙන දුර නිවැරදිව මැනගන්න. කිසිම අපිට වැරද්දක් වෙන්න තියෙන සම්භාවිතාවය අර error probability ගොඩක් අඩුයි. ඒ වගේම බැලුවොත් මෙතන පේනවා මේකෙන් එන්නේ sharp IR වලින් එන්නේ analog output එකක්. ඒතකොට ඇත්තටම වෙන්නේ මොකද්ද? අපි මයින දුරට අපි මයින distance එකට සමානුපාතික voltage එක තමයි එකේ output එක විදිහට එන්නේ. එතකොට අපිට පුළුවන් නම් ඒකට අනුකූල කෝඩ් එකක් නිර්මාණය කරගන්න ඒ සමානුපාතිකත්වය යොදාගෙන අපිට පුළුවන් ඒ ඇනලොග් අවුට්පුට් එක කන්වර්ට් කරන්න මේ ඒ ඇනලොග් වෝල්ටේජ් අවුට්පුට් එක අපිට පුළුවන් කන්වර්ට් කරන්න ඩිස්ටන්ස් එකක් විදිහට. එතකොට එහෙම තමයි sharp IR එකේ සිද්ධාන්තය නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ sharp IR යොදාගෙන කරපු ඇප්ලිකේෂන් එකක්. ඒතර ඔයගලන්ට පේනවා ඇති මෙතන sharp IR එක නිර්මාණය කරලා අපිට දාගෙන නිර්මාණය කරලා තියෙන්නේ 3D scan එකක්. ඒතර ඒකෙන් ඔයගලන්ට තේරෙනවා ඇති මේ sharp IR කියන්නේ කොයිතරම් සංවේදී සෙන්ස් එකක්ද කියලා. ඒ කියන්නේ බොහොම උඩා ඩීටේල් එක පොඩි ඩීටේල් එකක් වුණත් මේ sharp IR එක හරහා project is PCB. Select. Now the object might have some errors.
මේ වගේ කැරගෙන We තැප්පයක් do this තියෙනවා till we rotating finish the plate entire එකට අපි මොකද object. ඔබ්ජෙක්ට් එකක් තිබ්බහම Then on the SD එතන card, තියෙන we will sharp find a IR row by මෙතන row පේනවා the ඔයගලන්ට surface rotation of පිටිපස්සේ 300. තියෙන්නේ IR sharp IR sense එක. ඒතර ඒ sense එකෙන් පුළුවන් මේ පොඩි detail එකක් වුණත් අඳුරගෙන ඒ මුළු මේ 3D ඔබ්ජෙක්ට් එකම ආයි ස්කෑන් කරලා ප්‍රතිනිර්මාණය කරන ඩිජිටල් ඇසෙට් එකක් විදියට. ඊට පස්සේ අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. ඒතර අපිට තව හම්බ වෙන එකක් තමයි මේ time of flight sensors කියන එක. එතකොට මේ සෙන්ස් එක ගොඩක්ම වැඩි දියුණු කරලා හදපු සෙන්ස් එකක්. එතකොට මේකදී යොදාගන්නේ මාධ්‍ය ලේසර් එකක් විදිහට. එතකොට මේ VL53 L ඒ කියන්නේ ඒකේ මාධ්‍ය ලියන්න වෙනස් වෙනවා මේ X කියලා තියෙන තැන. එතකොට time of flight sensor කියන්නේ මෙතනදී අපි optical method එකක් තමයි use කරන්නේ. අපි කලින් යොදාගත්තේ IR කිරණ මෙතනදී අපි lasers use කරනවා. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි sharp IR එකටත් වඩා මේක යොදාගන්න ලේසර් එකේ තරංගාමය ගොඩාක්ම කුඩායි. ඒ නිසා අපිට ඉතාමත්ම assume details පවා අපිට මේකෙන් ඉතාමත්ම පැහැදිලිව සෙන්ස් එකට මේ සෙන්ස් එකට පුළුවන් අල්ල ගන්න. එතකොට ඒක තමයි මේ time of flight sensors වල මේ සෙන්ස් එකේ තියෙන වැදගත්කම. සහ මේකේ පොඩි දෙයක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම අපි කලින් කතා කරන ultrasonic sensors වේවා IR sensors වේවා ඒවා සමහරවිට පරාසය මීට වඩා ගොඩක් ලොකු වෙන්න පුළුවන්. හැබැයි මේක යොදා ගන්න මේ ලේසර් එකේ අර තරංගායමය ගොඩක් පොඩි හින්දා සමහරලාට මේ වගේ කියන්නේ මේ field of view එක කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් මේ T of sense එකක අපිට ලොකු පරාසයක් කියන්නේ angle එක ගොඩක් වෙලාවට අඩු වෙන්න පුළුවන් sensors වලට සාපේක්ෂව. ඒතර මේක ගැන වැඩිදුර කතා කරන්නේ නැහැ මම. ඊළඟට තියෙනවා අපි කතා කරන්න sensor එක. ඒක තමයි ultrasonic sensor. ඒතර මේක ගැන තමයි අපි අද මූලිකවම අවධානය යොමු කරන්නේ. කොහොමද අපි Arduino board එකත් එක්ක සම්බන්ධ කරන්නේ? සහ අපි කොහොමද මේකත් එක්ක කෝඩ් කරලා distance එකක් measure කරගන්න කියලා අපි මූලිකවම අද කතා කරන්නේ මේ sense එක ගැන. එතකොට ultrasonic sense එක අපිට පුළුවන් අර කලින් කතා කරපු හැම sense එකක් වගේම අපේ රොබෝ ගිතන් ඉස්සරහා තියෙන බාධකයකට දෙන දුර මැන ගන්න. එතකොට මෙතනදී යොදාගන්නේ ධ්වනි තරංගයක්, අතු ධ්වනි තරංග. එතකොට මෙතනදී සරල සිද්ධාන්තය තමයි මේකේ ඔයගලන්ට පේනවා ඇති මේ sense එකේ කැලි දෙකක් තියෙනවා. මෙතන මේකෙන් එකක් transmit එකක් receive එක. එතකොට transmit එකෙන් මොකක්ද කරන්නේ? අතිධ්වනි තරංගයක් නිකුත් කරනවා. ඒ අතිධ්වනි තරංගය බාධකයක ඇදලා නැවත පරාවර්තනය වෙනවා. ඒ පරාවර්තනය වෙන තරංගය receive එකෙන් ග්‍රහණය කරගන්නවා. එතකොට මේ තරංගය නිකුත් කළා යලිත් ග්‍රහණය කරගන්න ගත වෙන කාලය අපිට මැනගන්න පුළුවන් නම් අපි දන්නවනම් අධ්වනි තරංගයේ වාතයන ප්‍රවේගය අපි දන්නවනේ. ඒතර අදාළ මාධ්‍යයේදී ධ්වනි තරංගයේ ප්‍රවේගය අපි දන්නවනම් අදාළ කාලයක් දන්නවනම් අපිට බොහොම සරල ගණනය කිරීමකින් පුළුවන් අදාළ සෙන්ස් එකේ ඉඳන් අදාළ බාධකයට තියෙන දුර මැනගන්න. අර ඔයගොල්ලෝ පොඩි සමහරවිට ඉගෙනගෙන තියෙන සෝනාර් කියලා නැවක තියෙන සෝනාර් එක යට තියෙන මූදු පතුලට තියෙන දුර මැන ගන්න පුළුවන් ධ්වනි තරංග පාවිච්චි අති ධ්වනි තරංග පාවිච්චි කරලා කියලා. ඒතර ඒ වගේ ඒකෙම සිද්ධාන්තය එකම තමයි මේ තියෙන පොඩි සෙන්සර් එකේ use වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට ගිහිල්ලා shop එකට ගිහිල්ලා නම් මේ HCSR4 කියලා සෙන්සර් ගිල්දුවොත් ඔයගොල්ලන්ට හම්බ වෙනවා මේ වගේ පොඩි සෙන්සර් එකක්. ඒතර මේ සෙන්සර් එකේ pins 4ක් තියෙනවා. ඔයගොල්ලන්ට පේන රූපේ pins 4ක් තියෙනවා. මේ වගේ transmit එකයි receive එකයි තියෙනවා. එතකොට මේ තියෙන pins 4 ගැන පොඩ්ඩක් අපි කතා කරමු. ඒතර මේ තියෙන්නේ voltage pin එකයි ground pin එකයි. වම් පැත්තේ තියෙන VCC කියන්නේ voltage pin එක. එතන දකුණු පැත්තෙම තියෙනවා ground pin එක. ඒතර ඔයගොල්ලෝ දන්නවා ඕනම sensor එකක් ගත්තොත් අපි ඒකට power දෙන්න. ඒතර මේ VCC pin එක හරහා තමයි ඒක සිදු වෙන්නේ. ඊට අමතරව විශේෂ වෙච්ච pin එකක් තියෙනවා. මේ trick කියලා තියෙන pin එකයි echo කියලා තියෙන pin එකයි. trick කියලා කියන්නේ trigger pin එක. ඒතර අපි මේ trigger pin එක හරහා තමයි sensor එකට දෙන්නේ. දැන් මේකෙන් transmitter එකෙන් තරංගයක් නිකුත් කරන්න කියලා trigger එක දෙන්නේ. echo කියලා කියන්නේ දැන් අපි කියවනේ මේක echo කියන ඇත්තටම තේරුම් ගත්ත දෝංකාරය වගේ අදහසක් නේ සිංහලෙන් ගත්තොත් තියෙන්නේ. එතකොට අපි trigger එක දුන්නාම මේකෙන් transmitter එකෙන් තරංගයක් නිකුත් කරනවා. ඒ තරංගය ආයි පරාවර්තන වෙලා එනකොට දෝංකාරයක් නැහැනේ. ඒ දෝංකාරය ආයි මේකෙන් කොහොමද අල්ලගන්නේ කියන එක තමයි echo pin එකෙන් එන්නේ. එතකොට echo pin එක තමයි මෙතන output එක විදිහට වැඩ කරන්නේ. ඒ කියන්නේ echo pin එකෙන් තමයි මේකෙන් sensor එකෙන් අපි එළියට ගන්න signal එක. ඊට පස්සේ අපි බලමු කොහොමද මේකේ සිද්ධාන්තය වැඩ කරන්නේ කියලා අපි sensor එක use කරද්දී. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන වම් පැත්තේ තියෙනවා ප්‍රස්ථාර කිහිපයක්. එතකොට මේ කාලයත් එක්ක කොහොමද voltage එක වෙනස් වෙන්නේ කියලා. එතකොට අපි මේ trigger pin එක සැලකුවොත් එහෙම අපි trigger pin එකට මයික්‍රෝ තප්පර 10ක විතර pulse එකක් අපි trigger එකට යවනවා. එතකොට trigger එකට sensor එක තේරුම් ගන්නවා දැන් මම මේක trigger කරා දැන් මම මේකෙන් transmitter එකෙන් තරංගයක් නිකුත් කරන්න කියලා. එතකොට ultrasonic sensor එක කිලෝවට් 40ක pulses 8ක් එක දිගට
බාධකයේ වෙතට යොමු කරනවා. බාධකයක් තියෙනවද නැද්ද කියලා සෙන්සර් එක දන්නේ නැහැ. ඉස්සරහට යොමු කරනවා. ඊට පස්සේ නැවත ඒ තරංග වැදිලා ඒ බාධකයේ වැදිලා පරාර්තනය වෙනවා. ඇවිල්ලා ඒක එකෝ එකෙන් නැවත මේ රිසීවර් එකෙන් නැවත ග්‍රහණය කරගන්නවා. එතකොට එකෝ එකේ අවුට්පුට් එක නිර්මාණය වෙනවා. එතකොට මේ වගේ තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට අපිට පුළුවන් නම් මේ ට්‍රාන්ස්මිටර් එකෙන් තරංග නිකුත් කළා නැවත එකෝ එකෙන් තරංගයක් ග්‍රහණය කරගන්න ගත වෙන කාලය මැනගන්න සෙන්සර් යූස් කරලා අපිට කාලය යොදාගෙන පුළුවන් ඩිස්ටන්ස් එක මෙෂර් කරගන්න. ඒක තමයි time of flight කියන සිද්ධාන්තයේ මූලික හරය. එතකොට දැන් මේ තියෙන්නේ සෙන්ටිමීටර් 10ක දුරකින් අපේ බාධකයේ තියෙනවා. අපි ට්‍රාන්ස්මිටර් එකේ තරංගයක් නිකුත් කරනවා. ඒක මේ බාධකයේ වැදිලා නැවත පරාර්තනය වෙනවා. අපි ඒක රිසීවර් එකෙන් ග්‍රහණය කරගන්නවා. ඒත් අපි දන්නවා සාමාන්‍යයෙන් අපි වාතයේ ධ්වනි ප්‍රවේගය කියලා සලකන්නේ කපරිමීටර් 340ක්. ඒත් අපි ගොඩනැගිලි මෙතන දාගෙන බොහොම පොඩි ආගේ පරාසයෙන් අපි සෙන්ටිමීටර වලට කන්වර්ට් කරනවා. එතකොට ඒක මයික්‍රෝ තත්ත්වයට සෙන්ටිමීටර 0.034ක් කියලා එනවා. ඒතර අපි දන්නවා අපිට දුරක් මැන ගන්න ඕන. අපි බොහොම සරල සමීකරණයක් තියෙනවා. සමීකරණ යොදාගෙන අපිට පුළුවන් අපිට s කියන්නේ විස්ථාපනය නම් i දුර නම් s සමානයි ගත වෙච්ච කාලය time duration එක වැඩි කිරීම අදාළ මාධ්‍යයේදී තරංග ප්‍රවේගය බෙදීම දෙකක් තියෙනවා. බෙදීම දෙකක් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති තරංගය නිකුත් කරලා බාධකයේ වැදිලා නැවත රිසීවර් එකට එන කාලය තමයි මයින් වෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ ඩිස්ටන්ස් එක දෙපාරක් එයා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපි මේ ඩිස්ටන්ස් එකේ එක පැත්තකට යන ඩිස්ටන්ස් එක හොයන්න ඕනේ අපි. අනිවාර්යයෙන් මේ ගන්න දුර දෙකෙන් බෙදන්න තමයි අපිට හරි ඩිස්ටන්ස් එක එන්නේ. ඒතර ඒක තමයි මෙතනින් දෙකෙන් බෙදලා තියෙන අවසාන. ඊට පස්සේ ඊට පස්සේ මෙතන තියෙන්නේ අපි යොදා ගන්න HCSR04 සෙන්ස් එකේ ෆීචර්ස්. ඒතර මම ප්‍රැක්ටිකල් එක කරන්න කලින් මම පොඩි අදහසක් දෙන්නම් අපි මේ ගන්න සෙන්ස් එකේ මොනවද තියෙන ෆීචර්ස් කියලා. ඒතර මේක ඔපරේට් වෙන වෝල්ටේජ් එක 5 වෝල්ට්. ඒතර අපි ඒක Arduino එකේ 5 VCC 5 output එකට තමයි කනෙක්ට් කරන්න ඕනේ. අපි මේක පවර් දෙන්න ඕනේ හින්දා. එතකොට මේක සෛද්ධාන්තිකව මේ සෙන්සර් එක ගහලා තියෙනවා සෙන්ටිමීටර් 2 ඉඳන් සෙන්ටිමීටර් 450 වෙනකම් මයින්න පුළුවන් කියලා. හැබැයි ඇත්තටම ප්‍රායෝගිකව අපි මේ සෙන්සර් එක අරගෙන Arduino board එකට කනෙක්ට් කරලා අපි වැඩ කරන්න ගියොත් ඔයගලන්ට තේරෙනවා මේකෙන් කියන්නේ මීනින්ග්ෆුල් වැලියු එකක් ගන්න පුළුවන් සෙන්ටිමීටර් 2ක් සෙන්ටිමීටර් 80ක් විතර වෙනකම් විතරයි කියලා. මොකද මේ සෙන්සර් එක එහෙම ගොඩක් කම්ප්ලෙක්ස් වැඩවලට හදපු සෙන්සර් එකක් නෙමෙයි. මේක ගොඩක් වෙලාට හොබීස් වලට හදපු සෙන්සර් එකක්. ඒත් මේක ඇකියුරසි එක මිලිමීටර් 3ක් විතර. ඒ කියන්නේ මිලිමීටර් 3කින් වගේ තමයි අපි මේකේ උපරිම සංවේදනයක් ගන්න පුළුවන්. කියන්නේ අපිට ගොඩක් වෙලාට මිලිමීටර් 0.5ක් වගේ මයින්න වගේ අවස්ථාවක් තියෙනවා. අපිට මේ අල්ට්‍රාසෝනික් සෙන්සර් එක පාවිච්චි කරලා තේරුමක් අපිට මීනින්ග්ෆුල් දෙයක් කරගන්න බෑ. තමයි මේකේ මෙෂරින් ඇන්ගල් එක. ඒතර මේකේ මෙෂරින් ඇන්ගල් එක සාමාන්‍යයෙන් IR සෙන්සර් එකට වඩා වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඒක අපේ අවස්ථාවය අනුව වෙනස් වෙනවා. ඒකේ ආංශක 15ක් වගේ තමයි මේකේ මෙෂරින් ඇන්ගල් ආංශක 15ට අඩුයි. ඒතර සමහර කෙනෙක්ට පුළුවන් අපි මෙෂරින් ඇන්ගල් එක වැඩි කරන්න කොහොමද? ඒතර ඔයගලන් සමහරවිට ඉස්සරහට උගන්න ඇක්චුවේටර්ස් ගැන. ඒතර ඇක්චුවේටර්ස් වල තියෙනවා සර්වෝ මෝටර්ස්. ඒතර අපිට පුළුවන් සමහරවිට සර්වෝ මෝටර් එකක් වගේ කැරගෙන මෝටරයක් උඩ මේ අල්ට්‍රාසෝනික් සෙන්සර් එක ප්ලේස් කරන්න පුළුවන් නම් අපිට මේ ඇන්ගල් එක වැඩි කරගන්න පුළුවන් පොඩ්ඩක් හිතන්න පුළුවන්. ඒ වගේ අලුත් විදි තියෙනවා අපිට මේ සෙන්සර් එකේ ඇන්ගල් එක මේ මෙෂරින් ඇන්ගල් එක මේක උනාට අපිට සමහරවිට රේඩ් එකක් පද්ධතියක් වගේ සමහරවිට අපි යොදා ගන්න ඇප්ලිකේෂන් එක ගන්න අපිට මේක වෙනස් කරගන්නත් හැකියාවක් තියෙනවා. ඒක අපි හිතන විදිහට තමයි ඒක තීරණය වෙන්නේ. ඊට පස්සේ මේකේ ඔපරේටින් කරන්ට් එක මිලි ඇම්පියර් 15ක් කියලා තියෙනවා. ඊට පස්සේ මම යන්නම් මේ කොහොමද මේ සෙන්සර් එක පාවිච්චි කරලා අපි කොහොමද ප්‍රැක්ටිකල් එක කරන්න කියලා පොඩ්ඩක් යන්න. ඒතර ඔයගොල්ලෝ මම හිතන්නේ Tinkercad platform එක ගැන දැනටමත් දන්නවා ඇති. අද මේ Tinkercad platform එකේ අපි දැන් මේ HCSR04 distance measurement ultrasonic sensor එක අපේ Arduino board එකට connect කරලා තියෙනවා. ඒතර ඔයගොල්ලන්ට පේනවා ඇති VCC pin එක. ගිහලා තියෙනවා මෙතන 5 volt එකට connect වෙලා තියෙනවා. අපි මේ power දෙන්න යන්නේ. දැන් ground එකත් Arduino board එකේ ground එකට රූපගත වෙලා තියෙනවා. කියන්නේ connect වෙලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරන්නේ special pins දෙක. trigger pin එක. trigger pin එක connect වෙලා තියෙනවා digital pin 7 වලට. echo pin එක connect වෙලා තියෙනවා digital pin 6 වලට. එතකොට දැන් මෙහෙම තමයි අපි මේ ultrasonic sensor එක Arduino board එකට connect කරගන්නේ. කොහොම සරල connection එකක් තියෙනවා. ඊට පස්සේ අපි එනවා මේ coding side එකට. මේක තමයි පොඩ්ඩක් ඔළුවට දාගන්න ඕනේ තැන. එතකොට අපි මෙතනදී distance එකට variable එකක් define කරලා තියෙනවා. ඒක long data type එකක් තමයි දීලා තියෙන්නේ. ඒතර අපි මෙතන ෆන්ක්ෂන් එකක් ගහගෙන තියෙනවා මේ distance එක මැනගන්න.
අපි ඒක ගැන පස්සේ කතා කරමු. ඊට පස්සේ මේකෙන් උඩින් යන්න කොහොමද මේක තියෙන්නේ? ඊට පස්සේ void setup එක තියෙනවා සාමාන්‍ය විදිහටම. void setup එක ඇතුලේ අපි serial monitor එකට යන්න අවශ්‍ය කරන එක define කරලා තියෙනවා. ඊට පස්සේ void loop එක ඇතුලේ අපි මෙතනින් පොඩි calculation එකක් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් distance එක print කරලා තියෙනවා. ඊට පස්සේ මේකේ centimeter කියන්නේ distance එක print වෙන්න දාලා තියෙනවා. ඊට පස්සේ delay එකක් තියෙනවා. void loop එක තියෙනවා. එතකොට මෙතන පේනවා ඇති මේ setup එකේ loop එකේ ලොකු දෙයක් කරලා නැහැ අපි. ඒ කියන්නේ මේ function එක ඇතුලේ තමයි අපිට අවශ්‍ය කරන මේ වැදගත්ම දේ තියෙන්නේ. ඒතර ඔයගොල්ලෝ functions ගැන දන්නවනම් මේ function එක use කරලා තියෙන ඉඳ අපිට මේ void loop එක ඇතුලේ කියන්නේ අපේ main code එකේ තියෙන අර readability ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒතර ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන එක line එකයි තියෙන්නේ අපි මේ කරන්න වැඩේට සම්බන්ධයෙන් මේ void loop එක ඇතුලේ. ඒක අපිට ඒ තරම් පහසුවෙන් ඒ readability එක වැඩි වෙලා තියෙන්නේ අපි functions use කරලා තියෙන හින්දා. එතකොට මේ functions වල සමානලට ඔයගොල්ලන්ට තාම ලොකු භාවිතයක් ඇවිල්ලා නැත්තම් function එක use කරලා කරන්න පුළුවන් ඊටමත්ම වැදගත් දෙයක් තමයි මෙතන මේ distance measurement sense use කරලා අපි කරලා තියෙන්නේ. එතකොට මේ read ultrasonic distance කියන function එක තියෙනවා. එතකොට ඒක ඇතුලේ අපි arguments දෙකක් මේවා කරලා තියෙනවා trigger pin එකයි echo pin එකයි කියලා. එතකොට ඒක අපි int value int data type එකකට තමයි දීලා තියෙන්නේ. අපි බලමු මේක කොහොමද එන්නේ කියලා. දැන් trigger pin කියන ඔයගොල්ලෝ දන්නවා echo pin කියන එකත් ඒගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝ දන්නවා. එතකොට මේ pin mode කියන එක pin mode trigger pin output. එතකොට අපි trigger pin එක කියලා මෙතන දාලා තින්නේ pin 7. දැන් අපි මෙතන pin 7 කියලා කළා නෑ. අපි trigger pin කියන්නේ pin 7 කියලා පස්සේ define කරනවා. ඒක වෙනම කතාවක්. අපි මුලින්ම මෙතන trigger pin කියන එක output එකක් විදිහට තමයි define කරන්නේ. ඊට පස්සේ මුලින්ම අපි මේ digital write trigger pin low. trigger pin එකට අපි low අපි digital state එක බිඳුව විදිහට තමයි දෙන්න මුලින්. ඊට පස්සේ අපි microseconds එකක් delay කරනවා. ඊට පස්සේ digital write trigger pin high. අන්න දැන් අපි transmitter එක මේ trigger එකට දෙනවා. දැන් ඔන්න අර transmitter එකෙන් තරංගය නිකුත් කරන්න කියලා trigger එක දෙනවා. trigger pin high. අපි digital state එකට දාලා අපි high කරලා අපි කියනවා දැන් ඔන්න trigger එක දෙන්න. ඊට පස්සේ මිලිතප්පර 10ක් delay කරන්න. දැන් I digital write trigger pin low. දැන් I කියනවා දැන් I නවත්තන්න මේ trigger එක නවත්තන්න කියලා. ඊට පස්සේ දැන් තරංගය නිකුත් වෙලානේ. දැන් නිකුත් වෙලා යන තරංගය නැවත ග්‍රහණය කරගන්න ඕනේ. අන්න ඒකට මේ echo pin කියන එක input එකක් විදිහට define කරනවා. දැන් මේ echo pin එකෙන් තමයි input එක. අර තරංගය ඇවිල්ලා ඉන්න signal එක input එකක් විදිහට මේකට දෙන්නේ echo pin එකට. Arduino board එකට සාපේක්ෂව echo pin කියන්නේ input එකක්. Arduino board එකට සාපේක්ෂව මේ HSR4 sense එක කියන්නේ output එකක්. ඒතර තමයි මේකෙන් define කරනවා අපි echo pin එකයි trigger pin එකයි අදාළ විදිහට. ඊට පස්සේ return. අපි function එකෙන් ගන්න return එක මොකද? function එකෙන් අපි යම්කිසි calculation එකක් කරලා අපි main code main part එකට දෙන්න ඕනේ main loop එකට. එතකොට අපි return කරන value එක තමයි pulse in echo pin high. එතකොට මේ echo pin එක high වෙන්න ගත වෙච්ච time duration එක අපිට මැනගන්න පුළුවන් මේ return වෙන්නේ ඒක. pulse in කියන එකෙන් time duration එක මැනෙනවා. ඊට පස්සේ void setup එකට ගියාම අපි serial monitor එකට මේ define කරලා දෙනවා. ඊට පස්සේ void loop එකට ගියාම distance කියන අපි කලින් define කරන්නේ long කියන data type එකට distance කියන variable එක. ඒ distance කියන variable එකට read ultrasonic distance කියන්නේ මේ function එක. ආයි function එක call කරලා තියෙනවා. එතකොට අපි parenthesis ඇතුලේ තියෙන්නේ 7 කියන්නේ trigger pin එක, int trigger pin, 6 කියන්නේ echo pin එක. ඉතින් pins දෙක අපි pin numbers දෙක define කරලා තියෙනවා function එක ඇතුලේ. එතකොට දැන් මේකෙන් ආයි අනිත් පැත්තට ගියොත් එහෙම distance එක සමානයි. මේක දැනට අමතක කරන්නකො මෙතන තියෙන value එක. වැඩි කිරීම read ultrasonic distance function එක ඇතුලේ trigger pin එකයි echo pin එකයි define කරලා තියෙනවා. එතකොට මේ function එක ඇතුලේ තියෙන එක run වෙනවා. මෙතන තියෙන pin mode 7 කියන්නේ output, pin mode 6 කියන්නේ input. ඒ විදිහට වෙනස් වෙනවා මේ function එක ඇතුලේ මේ 7 and 6 කියන numbers දෙක දුන්නාම. එතකොට මෙතන return වෙන්නේ මේ time duration එක. ඒතර time duration එක වැඩි කරලා තියෙනවා 0.0173. 0.0172. මොකද්ද මේ? මේ තියෙන්නේ අපි කලින් කතා කරපු වාතයේ ධ්වනි ප්‍රවේගය බෙදීම 2. තේරුණා? එතකොට දැන් එතන මේ දෙකෙන් බෙදලා තමයි මෙතන දාලා තියෙන්නේ 0.0173 කියලා. ඒතර 0.034යි 2යි කියලා එන්න ඕනේ අපි දෙකෙන් බෙදලා තමයි මෙතන දාලා තියෙන්නේ දලාක්‍ය. ඒතර අපිට දන්නවා වේගය සමානයි මේ දුර සමානයි ගත වෙච්ච කාලය වැඩි කිරීම වාතයේ ප්‍රවේගය. ඒතර අපිට වාතයේ ප්‍රවේගය මෙතන දෙකෙන් බෙදලා මම දාලා තියෙන්නේ මොකද අර දෙපාරක් ගිහිලා යන්නේ හින්දා.
එතකොට අපිට මෙතනින් පුළුවන් ෆන්ක්ෂන් එකේ රිටර්න් වෙන ටයිම් ඩියුරේෂන් එක අපිට ඒක වැඩි කරාම අපි කෙලින්ම ඩිස්ටන්ස් එක වැලියු ගන්න පුළුවන්. එතකොට අපි කලින් කතා කරා වගේ අපි කලින් කිව්වනේ මේක සෙන්ටිමීටර්ස් වලින් එන්නේ කියලා මයික්‍රෝ තප්පරයට සෙන්ටිමීටර්ස් වලින් කියලා. එතකොට අපිට එන ඩිස්ටන්ස් එක එන්නේ සෙන්ටිමීටර්ස් වලින්. ඒ හින්දා අපි සීරියල් මොනිටර් එකේ print කරනවා ඩිස්ටන්ස් වැලියු එක. එතකොට ඒක print ආයි සෙන්ටිමීටර්ස් වලින් එන හින්දා අපි ඒකත් print කරනවා. ආයි තප්පර 10ක ඩිලේ එකක් තියලා void loop එකක් විදිහට යනවා. එතකොට මේ ෆන්ක්ෂන් එක මෙතන යූස් කරලා තියෙන නිසා ඇත්තටම මේ කෝඩ් එක ගොඩක් සරල වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේ කෝඩ් එක ගොඩක් වෙලාවට සමහරවිට සංකීර්ණ වෙන්නත් පුළුවන්. අපි බලමු මේ කොහොමද මේක එන්නේ කියලා. අපි start simulation button එකට click කරමු. ඊට පස්සේ අපි යමු serial monitor එකට. දැන් ඔයාලට පේනවා serial monitor එකේ ඔයාලට පේනවා දැන් මෙතන සෙන්ටිමීටර් 65ක් කියලා තමයි යන්නේ. දැන් අපි සෙන්සර් එකට ක්ලික් කරාම අන්න අපිට පෙන්නනවා තියෙන විදිහ. දැන් අතර මෙතන මේ සෙන්ටිමීටර් 65යි කියලා තියෙන්නේ සත්‍ය දුර true distance එක. හැබැයි මෙතන output එක සෙන්ටිමීටර් 65 දැම්මොත් අපි ගත්ත data type එක long. તો ඒකින් තමයි මෙතන සෙන්ටිමීටර් දශම ස්ථාන පෙන්වන්නේ නැහැ අපි ගත්ත data type එකේ හින්දා. නමුත් අපිට කරන්න වැඩේ ආසන වශයෙන් සිද්ධ වෙනවා. දැන් මේක එහාම මෙහා කරොත් ඔයගලන්ට පේනවා. දැන් සෙන්ටිමීටර් 248ක් කියලා මේකේ පෙන්වුවාට ඇත්තටම අපි ප්‍රැක්ටිකලි යූස් කරද්දී සෙන්ටිමීටර් 248ක් අපිට හරියටම මැනගන්න විදියක් නැහැ මේ විදියට. අපි බැලුවොත් එහෙම දැන් මෙතන ගත්තොත් එහෙම සෙන්ටිමීටර් 42යි. ඔයාලට පේනවා ඇති 42ක් 41යි 42 අතර පොඩ්ඩක් වෙනසක් සිද්ධ වෙනවා. මොකද මේ සෙන්සර් එක ඇත්තටම එරර්ස් ගොඩක් තියෙන සෙන්සර් එකක්. සහ මෙතනින් අපි යොදා ගන්නවනේ අපි වාතයේ ධ්වනි ප්‍රවේගයනේ මෙතන යොදා ගන්න වැලියු එක. එතනම ගන්න මේ වාතයේ ධ්වනි ප්‍රවේගය ඇත්තටම අපි ගන්න පරිසරයේ තියෙන වාත ධ්වනි ප්‍රවේගය 0.34යි අපි ගන්න නොවෙන්න පුළුවන්. සමහරවිට මේ අදාළ අවස්ථාවේදී ආර්ද්‍රතාව වෙනස් වෙලා තිබ්බොත්, හිමිඩිටි වෙනස් වෙලා තිබ්බොත්, උෂ්ණත්වය වෙනස් වෙලා තිබ්බොත් මේ වැලියු එක පොඩක් යහම වෙලා තියෙන්න පුළුවන්. ඒ හින්දා මේ ගන්න ඩිස්ටන්ස් වැලියු එකත් පොඩක් දල වශයෙන් යහම වෙන්න තියෙන්න පුළුවන්. ඒ හින්දා මේක හරියටම නිවැරදිම සෙන්ස් එකක් නෙමෙයි. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතනින් දැන් සෙන්ටිමීටර් 108.9ක් කියලා තමයි හරි වැලියු එක. හැබැයි මේක 109ක් කියලා තමයි ඩිරෙක්ට් කරන්නේ සීරියල් මොනිටර් එක දිහා බැලුවොත්. ඒතර එහෙම තමයි මේකේ සෙන්ස් එක අපි කොහොමද හරියටම ඩිෆයින් කරලා ඩිස්ටන්ස් එකක් මෙෂර් කරන්න අපි කෝඩ් එක ලියන්නේ. ඒතර දැන් මේක තමයි ආරම්භය. අපිට මෙතනින් එහාට ගිහලා එක එක දේවල් කරන්න පුළුවන්. ඒතර දැන් අපි මෙතනින් ගත්තනේ මේ වේරියබල් එක ඇතුලේ ඩිස්ටන්ස් එක දැන් හැම වෙලේම ලූප් එක ඇතුලේ හැම වෙලේම අපි ඩිස්ටන්ස් එක වේරියබල් එක ඇතුලේ ඩිස්ටන්ස් එක ෆීඩ් වෙනවා. ඒතර අපි මේ ඩිස්ටන්ස් වැලියු එක යූස් කරලා අපිට එක එක දේවල් කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ සෙන්ටිමීටර් 100 දැන් තියෙන්නේ අපි සෙන්ටිමීටර් 120ක් දුරින් බාධකයක් තියෙනවා. ඒතර දැන් මේක මේ රොබෝගේ ඇතුලේ නම් මේ SRF සෙන්සර් එක හයි කරලා තියෙන්නේ. සෙන්සර් එක ඉස්සරහට යනකොට සෙන්ටිමීටර් 120ක් දුරින් නම් තියෙන්නේ මේ බාධකය. අපි දැන් සෙන්ටිමීටර් 20ක් ඉස්සරහට ගියාම මේ බාධකයට අඳුර ගන්න ඉස්සරහ බාධකයක් තියෙනවා කියලා. ඒතකොට දැන් අපි බැලුවොත් එහෙම අපි මෙතන if close එක අපිට ගහන්න පුළුවන්. if close ගහලා අපි කියනවා distance එක සෙන්ටිමීටර් 120ට වඩා අඩු වෙනවා. 120ට වඩා කියන්නේ distance එක සෙන්ටිමීටර් 120ට අඩු වෙනකම් අඩු නම් ඉස්සරහට යන්න. හැබැයි distance එක ඊට වඩා කියන්නේ distance එක 120 අපිට පුළුවන් threshold එකක් හදන්න. අපි කියනවා අපි බාධකයට තියෙන දුර සෙන්ටිමීටර් 50කට වඩා අඩු වුණොත් එතනින් එහාට යන්න එපා. හැරිලා වෙන පැත්තකට යන්න කියලා. ඒතර අපිට මේ වගේ දෙයක් if close එක use කරලා කරන්න පුළුවන්. ඒතර මේ තියෙන steps ටික එකමයි. අපිට මේ ultrasonic sensor use කරලා distance එක measure කරන steps ටික මේකමයි. මේ code එකමයි. මේ distance variable එක අපි මේ විදිහට define කරනවා. මේ distance variable එක use කරලා අපිට පුළුවන් if close එකක් type කරන්න. if close එක use කරලා අපිට පුළුවන් බාධකයක් තිබ්බොත් අපි කරන්නේ මොකක්ද? අර action part එක. දැන් අපි එතන කලින් අපි කියවනේ මෙතනදී sense එකේදී steps ටිකක් robot observes the environment. දැන් අපි ඒ ටික තමයි කරලා තියෙන්නේ. අපිට පුළුවන් robot use කරලා තියෙන දුරක් මන ගන්න. ඊට පස්සේ robot පුළුවන් වෙන තීරණ ගන්න. make decisions. ඒතර අපිට ඒකට use කරන්න පුළුවන් coding වල තියෙන එක concept. if close use කරන්න පුළුවන් while මේවා වෙන්න පුළුවන්. අපිට එක එක දේවල් use කරලා අපිට එක එක තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර අපි ඒ තීරණ අනුව අපි actions ගන්න පුළුවන් වෙනවා. දැන් if close එක use කරලා අපි කියනවා මෙතනින් බාධකයක් තිබ්බොත් මේ තරම් දුරකින් if close එක use කරලා කියනවා ඊට වඩා අඩු වුණොත් හැරෙන්න. ඒක action. ඒතර අපි motor එකට command දෙන differential drive එකක් නම් අපි කියන එක motor එක නිශ්චලව තියදී අනිත් motor එක කාර්යකවන්න. ඒතකොට ඒක හැරෙනවා. අපිට මේ වගේ විවිධ actions ගන්න පුළුවන් මේ decision making ගන්න observations පදනම් කරගෙන.
එතකොට ඒක තමයි මේ සෙන්සර් එක බොහොම සරලව යූස් කරන්න පුළුවන් විදිය. එතකොට මේක බොහොම සරල ප්‍රැක්ටිකල් එකක්. ඔයගලන්ට පුළුවන් මෙතනින් එහාට ගිහිල්ලා මේ කෝඩ් එක මම ආයෙ පාරක් පොඩක් පෙන්නන්න. තේරුණාද කියන එක ඉන්නවනම් මේ ෆන්ක්ෂන් එක ඇතුලේ තමයි අපි කරන්න ඕන වැඩේ අතරම තියෙන්නේ. අපි ට්‍රිගර් පින් එක අවුට්පුට් විදිහට ඩිෆයින් කරනවා. එකෝ පින් එක ඉන්පුට් විදිහට ඩිෆයින් කරනවා. ඊට පස්සේ අපි එන මේ ෆන්ක්ෂන් එක ඇතුලෙන් අපි ට්‍රිගර් පින් එක හරහා සිග්නල් එකක් ට්‍රාන්ස්මිට් කරලා ඒක පාදයකක වැදලා නැවත පරාවර්තන වෙලා එනකොට ඒ ගත වෙන කාලය අපි ආයි ෆන්ක්ෂන් එකෙන් රිටර්න් කරනවා මේන් ලූප් එකට. එතකොට ඒ ගන්න ටයිම් ඩියුරේෂන් එක පල්ලෙහා විදිහට මේ ටයිම් ඩියුරේෂන් එක මාධ්‍ය ප්‍රවේගයෙන් වැඩි කරලා දෙකෙන් බෙදෙනවා. දෙකෙන් බෙදුවම තමයි අපිට අදාළ ඩිස්ටන්ස් එක හම්බෙන්නේ. ඒ ඩිස්ටන්ස් එක තමයි මේ අපි සීරියල් මොනිටර් එකේ print කරන්නේ. එතකොට ඒක තමයි සරලවම අල්ටර්නේටිව් සෙන්සර් එක කොහොමද අපි යූස් කරන්න කියන එකට උදාහරණයකට ප්‍රැක්ටිකල් එකකට අපි කරේ. ඊට පස්සේ තියෙන කොටස තමයි අපි අල්ටර්නේටිව් සෙන්සර් එකේ තියෙන වාසි සහ වාසි මොනවද කියන එක. pros and cons. එතකොට අපි ඉගෙන කතා කරොත් අනිවාර්යයෙන්ම මේ සෙන්සර් එක ඉතාමත්ම ලාභදායී. අපිට ඕන තැනකින් ගන්න පුළුවන් බොහොම අඩු ගානකට. රුපියල් දැන් මම හිතන්නේ 200ක්වත් ඇති අඩු තරමේ. ඒත් බොහොම තාමත්ම බොහොම සුළු මුදලකට ගන්න පුළුවන් සෙන්සර් එකක් තමයි අල්ටර්නේටිව් සෙන්සර් එක. සහ මේකේ ෆීල්ඩ් ඔෆ් view එක සාමාන්‍යයෙන් අනිත් ඒවාට සාපේක්ෂව වැඩි. අපිට ගන්න තියෙන හොබි ලෙවල් එකේ සෙන්සර්ස් අනිත් ඒවාට බලුවාම මේකේ අංශක 15ක් විතර ෆීල්ඩ් ඔෆ් view එකක් තියෙනවා. සහ අපිට ඊටත් වඩා වැඩි ඇන්ගල් එකක් ඕන නම් අපිට පුළුවන් සමහරලාට අර වගේ අර මේ සර්වර් එකක් වගේ යූස් කරලා රේඩයක් වගේ අපිට ඩිසයින් කරගන්න පුළුවන් අපි හිතන විදිහට. ඊට පස්සේ වැදගත්ම දේ තමයි මේ අපි යොදාගෙන මෙතන ධ්වනි තරංගනේ, අතිධ්වනි තරංගනේ. ඒ හින්දා අර බාහිර සාධක ආලෝකය, දූවිලි සහ ස්මෝක් හරි මොනාරි නැත්නම් මීදුමක් වගේ තිබ්බොත් ඒ වගේ දේවල් වලදී මේ ධ්වනි තරංගයට බාධාවක් වෙන්නේ නැහැනේ. අනේ හින්දා ඒ වගේ වාසියකුත් මේ අල්ටර්නේටිව් තරංග යොදා ගැනීම වාසියක් තියෙනවා. සහ මේක අපි ගන්න ඔබ්ජෙක්ට් එකේ කලයක හෝ ඒකේ පාරදර්ශිතාවය මත වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ධ්වනි තරංගයක් යොදාගෙන හින්දා අපිට ආලෝකය සම්බන්ධයෙන් කිසිම සැලකිල්ල දක්වන්න ඕනේ නැහැ. අපි යොදාගෙන ධ්වනි තරංගයක. දැන් අපි IR යොදාගත්තොත් එහෙම IR එක පැහැදිලිව ගන්න තීරුණා. ඒ යොදාගෙන පෘෂ්ඨයේ ස්වභාවය සහ වර්ණය අනුව ඒකේ පාරදර්ශිතාවය අනුව අපි යොදාගෙන අවුට්පුට් එක අපි ගන්න සිග්නල් එකේ මේක වෙනස් වෙනවා. එහෙනම් අපිට IR එකක් යූස් කරන්න බෑ මේ වගේ අවස්ථාවල. හැබැයි මෙතන අපි යොදාගෙන ධ්වනි තරංගෙ හින්දා අපිට අල්ට්‍රාසොනික් සෙන්සර්ස් යූස් කරන්න පුළුවන්. ඒතර මේකේ තියෙන ප්‍රෝස් එක තමයි ඒ ටික. හැබැයි මේකේ ගොඩක් වෙලාට ගොඩක්ම අවශ්‍ය දැන් තියෙනවා. ඒතර මේක අපි දන්නේ ධ්වනි තරංග. ඒතර අපි දන්නවා ධ්වනි තරංග වැකියුම් එකකදී යන්න බෑ මොකද මාධ්‍යයක් නැති හින්දා. එහෙනම් අපිට මේ සෙන්සර් එක රික්තයකදී යූස් කරන්න බෑ. සහ මේ අල්ටර්නේටිව් සෙන්සර් එක අර අපි කියවනේ සෝනා තියෙනවා කියලා ඒකේ දවක එකම සිද්ධාන්තය තමයි. හැබැයි මේ සෙන්සර් එක අපිට අන්ඩර් වෝටර් යූස් කරන්න බෑ. ඒකට වෙනම ඩිසයින් කරපු අල්ටර්නේටිව් සෙන්සර්ස් තියෙනවා අන්ඩර් වෝටර් ඇප්ලිකේෂන්ස් වලට. ඒතර අපිට ඒ අදාළ ඇප්ලිකේෂන් එකට හදවපු අල්ටර්නේටිව් සෙන්සර් එකට යන්න නම් අපිට ඒ වගේ අවශ්‍යතාවය තියෙනවා. අපි මේ ප්‍රැක්ටිකල් එකට යූස් කරපු HESR4 සෙන්සර් එකට අන්ඩර් වෝටර් යූස් ඇප්ලිකේෂන්ස් වලට යූස් කරන්න බෑ. සහ ඒ වගේම තමයි අපි ගන්න මැටීරියල් එක ගොඩක් සොෆ්ට් නම් සමහර විට ඒක කියන්නේ සොෆ්ට් නම් සමහරවිට මේ එකකින් එන ඇකියුරසි එක හැම වෙන්න පුළුවන්. සහ මේකේ තියෙන ඩිටෙක්ෂන් රේන්ජ් එක ගොඩක්ම පොඩි. එතකොට බැලුවොත් එහෙම ඒක තියරිටිකල් එකකට කියලා සිම්පල් 450ක් වෙනකම් මයින් පුළුවන් කියලා. ඇත්තටම අපිට ඔයගොල්ලෝ මේ සෙන්ස් මේ ප්‍රැක්ටිකල් එක කරලා බැලුවොත් තේරෙයි මේ සෙන්සර් එක යූස් කරලා ඇත්තටම මේකේදී අපිට ගන්න පුළුවන් මීනින්ග්ෆුල් වැලියු එකක් ගන්න පුළුවන්. 10 80 වගේ තමයි පොඩි රේන්ජ් එක තමයි. ඊට පස්සේ මේකේ සෙන්සිං ඇකියුරසි එක ගොඩක් වෙලාවට ටෙම්පරේචර් එක වෙනස් වුණොත් අංශක 5කින් 10කින් වගේ වෙනස් වුණොත් වගේ මේකේ ඇකියුරසි එක වෙනස් වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේකේ සෙන්සර් එකේ හින්දාත් මේක වෙනස් වෙන්න පුළුවන්. සහ මාධ්‍යයේ ධ්වනි තරංග වේගය වෙනස් වීමත් නිසා සමහරවිට අපි හිතනට මේකේ වැලියු එකේ හැම වෙන්නත් පුළුවන්. ඊට පස්සේ තමයි මේකේ රෙස්පොන්ස් එක ගොඩක් ස්ලෝ වෙන්නේ. කියන්නේ අපිට සමහරවිට ගොඩක්ම වේගයෙන් වගේ අපි දාවන රොබෝගෙන නම් අපි හදලා තියෙන්නේ. දැන් අපි මේක ධ්වනි තරංග පරාවර්තනය කරලා නැවත ලබාගෙනනේ මේකෙන් ටයිම් ඔෆ් ෆ්ලයිට් මෙතඩ් එක මේකේ. එතකොට අපි මේකේ රෙස්පොන්ස් එක ගොඩක් ස්ලෝ හින්දා අපිට අවශ්‍ය තැන අවශ්‍ය ඩිස්ටන්ස් එක නේ මේකේ මෙෂර් කරන්න. අපි වේගෙන් යන එකක නම් ඉන්නේ සහ අපි ටාගට් අපි මේ ඔකන ටාගට් එක ගොඩක් වේගෙන් මූව් වෙන එකක් නම් අපිට අවශ්‍ය කරන ඩිස්ටන්ස් එක නේ මෙතනින් අපි ලබා ගන්න. මොකද මේකේ රෙස්පොන්ස් එක ගොඩක් ස්ලෝ. එහෙනම් ඒ වගේ කොන්ස් ටික අගගෙන ඒ වගේ ඩිස්ටන්ස් ඇඩ්වාන්ටේජස් ටිකක් තියෙනවා අපි මේ සෙන්සර් එක යූස් කරද්දී. ඒ ටික තමයි මේ සෙන්සර් එකේ වාසි සහ අවාසි ගැන කතා කරනකොට කරන්න තියෙන්නේ. එතකොට අපිට බීස් කෙනෙක් විදිහට අපි මේ සෙන්සර් එක යූස් කරලා අපිට ගොඩක් දේවල් අතන කරන්න පුළුවන්. ඔබ්ස්ටැකල් ඩිටෙක්ෂන් රොබෝ කෙනෙක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් අපේ කියන්නේ අපේ රොබෝ සහ මොකක්ද
ඔබ්ස්ටකල් එකක් අතර යම්කිසි නිශ්චිත දුරක් පවත්වාගෙන ගමන් කරන රොබෝ කෙනෙක් හදන්න පුළුවන්. ඒ වගේ විවිධ දේවල් විවිධ ඇප්ලිකේෂන්ස් වලට අපිට මේ සෙන්සර් එක යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා බොහොම මේක යොදාගෙන අපි කරපු ප්‍රැක්ටිකල් එකම ඇත්තටම ඉම්ප්ලිමන්ට් කරාම කොහොමද එන්නේ කියලා පොඩි අතර මේ හරි කතා through the air, and if there is an අතර මෙතනත් එයා of the module needs to be connected to the ground and the 5 volt pin on the Arduino board respectively, and the trick and echo pins to any digital input to set the trick, sound wave or pin with value. The code. Here's an example code for this tutorial. Trick and the echo pins. In this case, they are the pins number 9 and 10 on the Arduino board, and they are named trick pin and echo pin. Then we need a long variable and an integer trick pin for showing the results seconds, and we will do that with අතර this කලින් true lines. පින් කෝඩ් එකේ පැහැදිලිව තිබුණ නැත්නම් මෙතන පේනවාද ඩිස්ටන්ස් එක කියන්නේ ඩියුරේෂන් එක වැඩි කිරීම 0.34 බෙදීම 2. ඒතර අපේ කෝඩ් එකේ අපි 0.17 කියලා දාලා මේ දෙකෙන් බෙදලම තමයි එතන දාලා තිබ්බේ. ඒක සමහරට කෙනෙක්ට පැහැදිලිව නැත්නම් මෙතනින් තේරුම් ගන්න අපි එතන උදාහරණ තිබ්බ ආගේ තමයි අපි ගත්ත ඩිස්ටන්ස් එක ඇත්තටම දෙකෙන් බෙදලා තමයි අපි එතන යූස් කරේ. මොකද ගිහිල්ලා එන කාලය තමයි මෙතනින් අපි ගන්න. Time and put the action in arrow to go. Then the distance. එතකොට අපි කලින් කරා වගේම සීරියල් මොනිටර් එකේ යට පුළුවන් වෙන ඩිස්ටන්ස් එක අවුට්පුට් එක ඩිස්ප්ලේ කරන්න. ඊට පස්සේ තමයි වැදගත්ම දේ. ඔන්න එයා ස්ක්‍රීන් එකට එක සෙට් කරලා Where I තියෙන්නේ display ස්ක්‍රීන් the එකට. distance on an මේ ඔබ්ජෙක්ට් LCD, එක කොහොමද you can වෙනස් වෙන්නේ? find the source code of this example Distance එක on වෙනස් my වෙනවා. website. There is a link of it in the description of this video. Thanks for watching, and for more tutorials visit my official website howtomechatronics.com. අල්ට්‍රොනික්ස් and sensors ගැන කතා කරනකොට අද සෙෂන් එකේ අපි කරන්න බලාපොරොත්තු වෙච්ච ටික කොහොම වගේ මම හිතන්නේ ඔයගලන්ට තේරෙන්නේ නැති ගොඩක් දේවල් කරපු දේවල්. විශ්වවිද්‍යාල හා පාසල් සිසුන් අති බහුතරයකගේ විශ්වාසය තහවුරු කරමින් මීහා ඉන්ස්ටිටියුට් ඇඩ්වාන්ස්ඩ් Java Certified Course නව පාඨමාලා ආරම්භය අප්‍රේල් 5 වන දින සිට විධිමත් අධීක්ෂණයක් යටතේ සතියට දින දෙක බැගින් පුරා මාස 4ක් සම්පූර්ණ ගාස්තුව රුපියල් 3500ක් පමණි. ලියාපදිංචි වීම සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. විමසීම් සඳහා www.mihainstitute.com. බෙහෙවින්ම ස්තුතියි ඔඩින් මල්ලි. මීළඟට අපි සූදානම් වෙන්නේ ඇක්ටිවේටර්ස් පිළිබඳව මූලික දැනුම ඔබට ලබා දෙන්න. ඒ සඳහා මම ආරාධනා කරනවා මොරටු විශ්වවිද්‍යාලයේ 4 වෙනි වසරේ ඉගෙනම ලබන දීපන ඉෂ්ටවීර අයියට. thank you Manisha Nangi. මම ශ්‍රේණික ෂෙයා කරන්න. right මම දැන් ඔයගොල්ලන්ට ශ්‍රේණික පේනවා ඇති. ඒතර කලින් ඔයාලට ඔදේල් කියලා දුන්නා sensors ගැන. ඉතින් sensors කියලා කියන්නේ අපිට කම්පියුටර් එකක් හෝ එහෙම නැත්නම් මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් ගත්තත් ඒකට ඉන්පුට් එකක් ගන්න පුළුවන් විදිහ තමයි sensors කියලා කියන්නේ. එතකොට දැන් අපි කතා කරන්න යන්නේ actuators. මොකද අපිට ඉන්පුට් එකක් අරගෙන ඒකේ මොකක් හරි calculation එකක් හරි එහෙම නැත්නම් process එකක් හරි කරාට පස්සේ අපිට එතනින් මොකක් හරි control කරන්න බැරි නම් ඇත්තටම එතනින් අපිට ලොකු ඉන්පුට් එකක්වත් අපිට ලොකු ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. ඉතින් අපි බලමු මොනවාද මේ actuators කියලා කියන්නේ සහ actuators ඇයි අපිට ඕන වෙන්නේ කියලා. එතකොට මේ slide එකේ තියෙන විදිහට ඇත්තටම මේක
රොබෝලාට වගේම ගොඩක් දේවල් වලට ඇක්චුවේටර්ස් ඕන වෙනවා. ඒ කියන්නේ අපිට මොන හරි ඇක්ෂන් එකක් අවුට්පුට් එකක් විදියට ගන්න. ඒතර සමහරලාට ඒකෙන් දෙයක් චලනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට යම්කිසි දෙයක් බලා ගන්න වගේ දේවල් කීපයකට අපිට ඇක්චුවේටර්ස් ඕන වෙනවා. ඉතින් අපි බලමු ඇක්චුවේටර්ස් තියෙන එක්සැම්පල්ස් කීපයක්. සමහර දේවල් ඔයාලා දන්නත් නැතුව ඇති ඒක ඇක්චුවේටර් එකක්ද කියලා. ඉතින් මෙන්න මේ වචනේ ඔයාලා ඉගෙන ගන්න මම හිතන්නේ අලුත් දෙයක් ඔයාලට අද ඉගෙන ගන්න පුළුවන්. ඒතර හැමෝම දන්න දෙයක් තමයි මේ මෝටර්ස් කියන එක. ඉතින් මෝටර්ස් වලින් අපිට පුළුවන් මොන හරි දෙයක් චලනය කරන්න. ඔයාලා මෝටර්ස් දැකලා ඇති රොබෝ ආම් වල ඊට පස්සේ අපි ගත්තොත් ඒ වගේ ඊට පස්සේ කාර් වල තියෙනවා මෝටර්ස් අපේ වීල්ස් චලනය කරන්න. ඉතින් ඒ වගේ ගොඩක් තැන්වල මෝටර්ස් බලා ගන්න පුළුවන්. හැබැයි මෝටර්ස් වලටත් අමතරව ඇක්චුවේටර්ස් තියෙනවා LEDs වගේ දේවල්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් සවුන්ඩ් එක. ඉතින් මේක ලේසියෙන්ම ඔයාලට හිතා ගන්න පුළුවන් දෙයක් තමයි ඔයගොල්ලෝ හිතලා බලන්න මිනිසා ගැන. දැන් අපි ගත්තොත් අපිට දැන් අපිට සෙන්සර්ස් විදියට කලින් ඔදිල් ඔයාලා කියලා දුන්නා අපිට ඇස කන නාසය දිව ඒ වගේ අපිට සෙන්ස් කරන්න පුළුවන් දේවල් වගේ රොබෝ කෙනෙක්ට පුළුවන් කැමරා එකකින් සෙන්ස් කරන්න ඇහැ වගේ දකින්න. ඉතින් ඒ වගේ දැන් අපි ඇක්චුවේටර්ස් ගත්තොත් මිනිස්සෙක්ට අපි ගත්තොත් අත් දෙකක් තියෙනවා. ඉතින් මේ අත් දෙකෙන් අපිට චලනය කරන්න පුළුවන්, අපිට දේවල් ග්‍රහණය කරන්න පුළුවන්, අපිට දේවල් මූව් කරන්න පුළුවන්. අපිට ගොඩක් දේවල් මේ ඇඟිලි අත් වලින් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපේ කටහඬ තියෙනවා. දැන් ඒ කියන්නේ දැන් මම මේ කතා කරන එක ඔයාලට ඇහෙන්න පුළුවන් වෙලා තියෙන්නේ මගේ බ්‍රේන් එකෙන් මමයි කටහඬ ඇක්ටිවේට් කරපු හින්දා. ඉතින් ඒ වගේ සවුන්ඩ් අපිට ඇක්ටිවේට් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් සාමාන්‍ය මිනිස්සයාට බැරි වුණාට ඔයාලා දන්නවා අපිට ආලෝකය තුල ඇක්ටිවේට් කරන්න. කියන්නේ අපිට පුළුවන් මොන හරි ඉන්පුට් එකක් අරගෙන ඒ ඉන්පුට් එක අනුව ආලෝකය විහිදවන්න. ඉතින් ඔයාලා දැකලා ඇති LCD LED වගේ ඩිස්ප්ලේස් තියෙනවා. ඉතින් ඒ වගේ විවිධාකාර විදියට ඔයාලට ඇක්චුවේටර්ස් බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලමු සාමාන්‍යයෙන් අර LED වලින් ඔයාලට දකින්න ගන්න පුළුවන් ඇක්චුවේටර්ස් වලින් ඔයාලට ප්‍රධානව දකින්න පුළුවන් දෙයක් තමයි ඩිස්ප්ලේස්. එතකොට සාමාන්‍ය ඉස්සර කාලේ නම් මේ ඩිස්ප්ලේස් හැදුවේ LCD වලින්. ඒ කියන්නේ liquid crystal displays කියලා කියනවා. මෙතන ඔයාලට මේ උඩින් බලා ගන්න පුළුවන් ඩිස්ප්ලේ එක LCD ඩිස්ප්ලේ එකක්. සාමාන්‍ය LCD ඩිස්ප්ලේස් වල වෙනම එකක් එනවා බෑක්ලයිට් එකක් කියලා. මම හිතන්නේ ඔය ඉස්සර කාලේ TVs වල එහෙම ඔයාලා දකින්න නැති. දැන් සමහරවල්ලාට බෑක්ලයිට් එක ගියාම ඔයාලට ටෙක්ස්ට් එක බලා ගන්න පුළුවන් බට් ඒක එළිය නෑ. ඔයාලට ඒක හරියට පැහැදිලිව අර කලර් එකකින් බලන්න බෑ බෑක්ලයිට් එක ගිහිල්ලා. බට් දැන් කාලේ එන ගොඩාක් ඩිස්ප්ලේ වලට අපි කියන්නේ LED ඩිස්ප්ලේස් කියලා. එතකොට ඒක වෙන්නේ ඩිස්ප්ලේ එකේ හැම පික්සල් එකටම එක LED ලයිට් එක ගන්න තියෙනවා. සමහර ඒවා ඔයගලන්ට බලා ගන්න පුළුවන් තරම් ලොකුයි මෙන්න මේ වගේ. සමහර ඒ වගේ ඩිස්ප්ලේස් වල එන LED ඔයාලට බලා ගන්න බෑ. ඒ කියන්නේ ගොඩක් පොඩි. ඉතින් අර ඇහැට පේන ප්‍රමාණයට වඩා පොඩි වුණොත් තමයි අපිට අර ගොඩක්ම අර ලස්සනට සහ අපි කියන ක්‍රිස්පි ඩිස්ප්ලේස් කියලා. ඒ විදිහට ක්‍රිස්ප් එකට බලා ගන්න පුළුවන් LED එකේ සයිස් එක පොඩි වුණා. ඊට තව තියෙනවා මේ 7 segment displays කියලා ඔයාලා දැකලා ඇති. මේක ගොඩක් දැන් Arduino ඕගොල්ලන්ට Arduino සම්බන්ධ දේවල් ගන්න පුළුවන් shops වල ඉතාම සුලභව බලා ගන්න පුළුවන්. ඉතින් මේ 7 segment displays වලින් ඔයාලට ඉලක්කමක් පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් වෙලා එක digit එකයි. ඒ කියන්නේ ඔයාලට 0 ඉඳන් 9 වෙනකන් ඔයාලට digit එකක් පෙන්වන්න පුළුවන්. එතකොට මේ වගේ 7 segment display එකක් ගත්තොත් ඒ display එකේ LEDs කීපයක් තියෙනවා. ඉතින් මේ LEDs මේක එක LED එකක් මේක LED එකක් ඒ වගේ LEDs කීපයක් පාවිච්චි කළා තමයි මෙයාලට එක ඉලක්කමක් පෙන්වන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ displays කියන actuator type එක අපිට use කරන්න පුළුවන් ඇත්තටම රොබෝ පාවිච්චි කරන කෙනාට හරි නැත්නම් රොබෝ යද්දි වටේ ඉන්න මිනිස්සුන්ට යම්කිසි output එකක් දෙන්න. ඒ කියන්නේ සමහරලාට ඒක රොබෝගේ status එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රොබෝ ඇත්තටම දැන් වැඩ කරන විදිය හෝ අපිට තව පුළුවන් රොබෝ පාවිච්චි කරලා තව කෙනෙකුට විද්‍යානයක් දෙන්න විදියට දේවල් ගොඩක් වලට අපිට ඇක්චුවේටර්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒක LED ඇක්චුවේටර්ස්. ඊට පස්සේ දැන් අපි අද ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රධානම ඇක්චුවේටර් ටයිප් එක ඔයාලට හම්බෙන මෝටර්ස් ගැන. එතකොට මේ මෝටර්ස් විදිහට දැන් සාමාන්‍යයෙන් අපේ ශරීරයේ කොහොමද මේ දැන් අතර දැන් අපි ඔයගොල්ලෝ අහලා තියෙන DC motors AC motors අපි ඒව කතා කරනවාද දැන් අපේ ශරීරයේ මොනවද ඒ වගේ motors තියෙන්නේ දැන් අපි ගත්තොත් අපේ අත දැන් හිතන්න මෙන්න මේ මම්මගේ ආම් එක ගත්තොත් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන joint එකක් තියෙනවා හරි එතකොට මට මේ joint එක ඔස්සේ මට මේ අත කරකවන්න පුළුවන් මෙතන හරි ඒ මට මේ elbow එකේ මට මගේ අත කරකවන්න පුළුවන්
හරි දැන් සාමාන්‍ය මිනිස්සුන්ට කොහොමද එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ? එතකොට මිනිසාගේ අතේ තියෙන පේශි අපි කියන මසල්ස් තියෙනවා. එතකොට ඒ මසල්ස් කන්ට්‍රැක්ට් වීම කියන්නේ තදවීම සහ ලීල් වීමෙන් තමයි මෙන්න මේ වගේ ජොයින්ට්ස් අපි කරකවන්නේ. හරිද? but අපි ගොඩාක් කියන්නේ අපි ගත යාන්ත්‍රික ලෝකයට එද්දී අර ඒ වගේ ජොයින්ට් එකක් අපි කරකවන්න යූස් කරන්නේ මෝටර් එක. එතකොට අද අපි කතා කරන්න යන්නේ එතකොට ඒ වගේ මෝටර්ස් මොනවද තියෙන එක ಜಾති සහ ඒවා කොහොම ක්ලාසිෆයි වෙන්නේ මොනවද ඒ වගේ තියෙන වාසි සහ අවාසි සහ අද අපි එක මෝටර් ටයිප් එකක් ගැන වැඩිදුර ඉගෙනගෙන ඊට පස්සේ මේ මෝටර්ස් කොහොමද කන්ට්‍රෝල් කරන්නේ ඒ වගේ ස්පීඩ් එක ඒ වගේ ඊට පස්සේ කැරකෙන ඩිරෙක්ෂන් එක ඒ වගේ දේවල් වෙනස් කරන්නේ කොහොමද කියලා අද පොඩි එක්සැම්පල් එකක් ඔයගොල්ලෝ ඉගෙන ගන්න. ඉතින් දැන් මේ මෝටර්ස් ක්ලාසිෆයි කරන්න පුළුවන් ගොඩක් විදි තියෙනවා. ඒ කියන්නේ දැන් අද මම කියලා දෙන්නේ ඒකෙන් කිහිපයක් විතරයි. ඒතර අපිට මුලින්ම මෝටර් ක්ලාසිෆයි කරන්න පුළුවන් ඒ මෝටර් එකට කරන්ට් එක දෙන්න ඕනේ මොකක්ද කියන එක මත. දැන් ඔයාලා දන්නවා ඇති DC කියලා තියෙනවා. ඒ කියන්නේ ඩිරෙක්ට් කරන්ට් ඒ කියන්නේ සරල ධාරාව. ඊට පස්සේ AC කියලා කියන්නේ ඔල්ටර්නේටිව් කරන්ට්. ඒ කියන්නේ ප්‍රත්‍යවර්ත ධාරාව. ඒ කියන්නේ ධාරාව දිශාව වෙනස් වෙනවා කාලෙන් කාලයට. දැන් කියන්නේ කාලෙන් කාලයට කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපිට ගෙදරට එන කරන්ට් එක නම් සාමාන්‍ය 50 Hz. ඒ කියන්නේ තප්පරයට 50 පාරක් දෙපැත්තට මාරු වෙනවා කරන්ට්. දැන් සාමාන්‍ය ඊට පස්සේ අපි ගත්ත DC කරන්ට් එක හැම වෙලාවෙම කරන්ට් එක යන්නේ එකම දිශාවට විතරයි. එතකොට මේ අනුව මෝටර්ස් ප්‍රධාන ಜಾති දෙකකට බෙදෙනවා DC මෝටර්ස් සහ AC මෝටර්ස් කියලා. ඊට පස්සේ මෙතන ෆේසර්ස් උත් එනවා. දැන් සාමාන්‍ය DC මෝටර්ස් වල එක ෆේස් එකයි තියෙන්නේ. AC මෝටර්ස් වල 3 ෆේස් කියලාත් ඔයගොල්ලන්ට මෝටර්ස් බලා ගන්න පුළුවන්. අර සාමාන්‍ය කියන්නේ අර ගෙවල් වලට අර ඇඩ් දාද්දිම තෙකලා විදුලිය කියලා. ඒ කියන්නේ 3 ෆේස් කරන්ට් එක ගෙදරට ඇවිල්ලා අපිට ගෙදර 3 ෆේස් මෝටර් එකක් තියෙනවා නම් අපිට 3 ෆේස් ඒ කියන්නේ 3 ෆේස් එකම යූස් කරලා මෝටර් එක අපිට දුවන්න පුළුවන්. එතකොට මේ දේවල් ඇත්තට මේ මෝටර්ස් දෙකේ වෙනස්කම් සහ අපිට එක එක මෝටර් ಜಾති බලා ගන්න පුළුවන් කොයි අවස්ථාවලද කියන ප්‍රශ්නේ මම හිතන්නේ ඔයගොල්ලන්ට දැන් ඇවිල්ලා ඇති. හරි. සාමාන්‍යයෙන් DC මෝටර්ස් ඔයාලට බලා ගන්න වෙන්නේ සාමාන්‍යයෙන් කුඩා ඇප්ලිකේෂන්ස් වල. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් ගොඩක් ටෝක් එක ව්‍යවර්තය. ඒ කියන්නේ ටෝක් එක කියලා කියන්නේ අර අපිට මෝටර් එකක් යූස් කරලා කොච්චර අපි ශක්තියක් දෙන්න කොච්චර කාර්යයක් කරන්න ඕනේද අපිට ඒක චලනය කරන්න. ඉතින් සාමාන්‍යයෙන් AC මෝටර්ස් වල ඒ ටෝක් එක ගොඩක් වැඩි. ඒ නිසා සාමාන්‍යයෙන් හයි ටෝක් ඇප්ලිකේෂන්ස් වලට තමයි AC මෝටර් එකක් යූස් කරන්නේ. ඔයාලට දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ගේ ගෙදර ලිඳක් තියෙනවා නම් ඒ ලිඳේ ඉඳන් ඕගොල්ලෝ වතුර පම්ප් කරනවා ඇති ගෙදරට. ඒ කියන්නේ සාමාන්‍ය ගෙදර පාවිච්චි වතුර පාවිච්චි කරනවා ඇති. නැත්නම් ඕගොල්ලෝ ටැංක් එකකට හරි ඕගොල්ලෝ වතුර පම්ප් කරනවා. දැන් සාමාන්‍යයෙන් ඒ වගේ ලොකු මෝටර්ස් වල ඕගොල්ලෝ මේ යූස් කරන්නේ AC මෝටර්ස්. මොකද 230 වෝල්ට් එකේ නම් වෝල්ටේජ් එක වැඩි. එතකොට වැඩිපුර පවර් එකක් ඔයාලා ජෙනරේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් DC මෝටර්ස් ගත්තොත් DC මෝටර්ස් වල ගොඩක් වෙලාවට වෝල්ටේජ් එක 12 වෝල්ට් 6 වෝල්ට් 24 වෝල්ට් වගේ පොඩි වෝල්ටේජ් යන. දැන් AC ගත්තොත් 230 ඒ කියන්නේ 230 කියන්නේ 230ක් වෝල්ට්. අර වගේ 10 ගුණයකට වඩා වැඩි. ඉතින් මේ DC මෝටර්ස් වල වෝල්ටේජ් එක අඩුයි. හැබැයි මේ වගේ ස්පීඩ් එක අපිට හරියම ඇකියුරේට්ලි අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අර AC මෝටර් එකකට වඩා. ඊළඟට අපි ගත්තොත් මේ වගේ ටෝක් කියන්නේ ටෝක් එක තියෙනවා but ඇත්තටම අර AC මෝටර්ස් තරම් අපිට පවර් ජෙනරේෂන් එකක් කරන්න අමාරුයි. දැන් ඔයාලා අහලා තියෙන අර ඉලෙක්ට්‍රික් කාර්ස් කියලා දැන් තියෙනවා. දැන් සමහර Prius එක ගත්තොත් ඒ කියන්නේ Toyota Prius එකේ තියෙනවා. ඒ වගේ හයිබ්‍රිඩ් කාර්ස් එනවා. සමහර full electric කාර්ස් එනවා. ඒ ගොඩක් කාර්ස් වල මෝටර් එක විදියට තියෙන්නේ DC මෝටර් එක. දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් අපේ normal petrol හෝ diesel cars වල මෝටර්ස් නැහැනේ. ඒක තියෙන්නේ එන්ජින් එකක්. එතකොට එන්ජින් එකෙන් හම්බෙන පවර් එකෙන් තමයි ඇවිල්ලා wheels operate වෙන්නේ. but දැන් සාමාන්‍ය ඉලෙක්ට්‍රික් cars වල වෙන්නේ එයාලා බැටරි එකක් charge කරගෙන බැටරි එකෙන් තමයි එයාලා රෝද කාර් එකේ දුවනවා. එතකොට ඒ වගේ වෙද්දි DC motors ගොඩක් අට use කරනවා. but ඔයාලා දන්නේ නැති සාමාන්‍ය මේ ලෝකේ ජනප්‍රියම full electric car එකක් විදිහට තියෙන Tesla car එකේ හැබැයි එයාලා use කරන්නේ AC induction motor එකක්. ඒකට මම හිතන්නේ ප්‍රධාන හේතුව වෙන්න ඇති AC motors ටික efficient සහ durable සහ ඒ වගේ power generation එක වැඩි. ඊට පස්සේ ඊළඟ classification method එකට යනවා.
මේ නම් ඒ කියන්නේ මේක DC motors වල ඇතුළට ගියාම අපිට බලා ගන්න පුළුවන් classification methods දෙකක්. එකක් තමයි brush DC motors අනිත් එක තමයි brushless DC motors. දැන් මේක ඔයගොල්ලන්ට තේරුම් ගන්න මම මුලින්ම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් සාමාන්‍ය motors වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ දැන් motor එකකට current එකක් දුන්නාම කොහොමද ඒකේ shaft එක කියලා කියන්නේ motor එකේ අග්‍රය කොහොමද කැරකෙන්නේ. එතකොට මේක කැරකෙන්න ඇත්තට ප්‍රධාන සිද්ධාන්තයක් තමයි චුම්බකත්වය. ඒ කියන්නේ විද්‍යුත් චුම්බකත්වය කියන එක පාවිච්චි වෙනවා සහ චුම්බක ක්ෂේත්‍ර කියන එක පාවිච්චි වෙනවා. එතකොට දැන් අපිට කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි අපිට චුම්බකයේ ස්ථිරව තියාගෙන අපිට පුළුවන් ඒ වටේ තියෙන ඒකේ කොයිල් එක ඒක අපිට දඟරය කරකවන්න පුළුවන්. අනිත් ක්‍රමය තමයි අපිට දඟරය ස්ථිරව තියාගෙන අපිට චුම්බකයේ කරකවන්න පුළුවන්. අන්න ඒ මූලධර්ම දෙක පාවිච්චි කරලා තමයි මේ brushed and brushless කියන DC motor ಜಾති දෙක ඇත්තටම හැදිලා තියෙන්නේ. දැන් ඔයාලට සාමාන්‍යයෙන් ගෙදර දොරේ බලා ගන්න පුළුවන් ලේසියෙන් බලා ගන්න පුළුවන් දෙක තමයි brush DC motor කියන්නේ. මම දන්නේ ඔයාලා දැනටම දැකලා ඇති මෙන්න මේ වගේ motors ඔයාලට ගෙදරදී සමහර ගෙවල් වල හරි නැත්නම් දැනටම රොබෝ කෙනෙක් හදලා තියෙනවනම් ඔයාලට ඒ වගේ motors දැකලා ඇති. එතකොට මේ වගේ තියෙන දේ තමයි මේ වගේ කැඩකෙන්නේ කොයිල් එක මැග්නට් එක ස්ථිරව තියෙන. එතකොට ඒ කියන්නේ ඔයාලා සමහර විට විද්‍යාවේදී ඉගෙනගෙන තියෙනවා නම් ෆ්ලෙමින්ගේ වමත් නියමය. ඉතින් එතකොට මේ motors වැඩ කරන්නේ මේ ෆ්ලෙමින්ගේ left hand rule එක පදනම් කරගෙන තමයි මේ motors වැඩ කරන්නේ. ඒ කියන්නේ ඔයාලට මතක නම් චුම්බක ක්ෂේත්‍රයේ තියෙනවා ධාරාව තියෙනවා. එතකොට අපි චුම්බක ක්ෂේත්‍රය බලලා ධාරාවක් අපි යවුවොත් ඊට පස්සේ ඒ දංගරය මත මේ ඒ කියන්නේ මගේ මේ වම් මත තියෙන සමහරවිට මේක shift වෙලා පේන්න පුළුවන්. ඊට පස්සේ චලනය වෙන දිශාව හොයාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඕගොල්ලන්ට ඕන නම් ෆ්ලෙමින්ගේ වමත් නියමනත් පාවිච්චි කරලා ඕගොල්ලන්ට මේ මෝටර් එක කඩගෙන පැත්ත හොයාගන්න පුළුවන්. එතකොට මේ අනිත් එක වෙන්නේ brush DC motor කියන්නේ. අනිත් එක brushless DC motor එක. brushless DC motor එකේ තියෙන ප්‍රධාන වෙනස තමයි ඒකේ අර ඒ කියන්නේ ඇත්තට ඒකේ නම හැදලා තියෙන brushless කියලා. ඒකේ අර අපි කියන ඇතිල්ලන කොටසක් නැහැ මේ brush DC motor එක වගේ. ඒ නිසා මේ වගේ brushless DC motor වල ආයු කාලය වැඩි සහ ගොඩක් ලොකු RPM අගයන් වලට යන්න පුළුවන්. ඉතින් දැන් ඔයගොල්ලන්ට දැන් සමහර දැන් RPM අගේ ලොකු අගය කියලා කියද්දි ඔයාලා හිතන නැති කොච්චර ලොකු RPM එකක්ද මේක මම කතා කරන්නේ. සාමාන්‍ය RPM 2000 3000 10000 ඒ වගේ විශාල RPM අගයන් අපිට ළඟා කරගන්න බෑ මේ brush DC motors පාවිච්චි කරලා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඊටාම ලොකු තාප ශක්තියක් උත්පාදනය වෙලා සහ තාපේ හානි වෙනවා මේ brush මෙතන ඇතිල්ලෙද්දි. මෙන්න මෙතන ඔයගොල්ලෝ දැකලා ඇති මෙතන තියෙන කොටස ඇතිල්ලෙද්දි ඊටාම ලොකු තාප ශක්තියක් තාප හානියක් වෙනවා. ඉතින් මෙන්න මේ brushless වල ඒ වගේ ඇතිල්ලීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඊටා විශාල RPM වලට යන්න පුළුවන්. සහ මේ වගේ තියෙන resistance එක. ඒ කියන්නේ සාමාන්‍ය අපි කියනවා දැන් සාමාන්‍ය ඒ කියන්නේ ඔයාලා ඉගෙන ඇති ප්‍රතිරෝධක. දැන් එතකොට දැන් ඔයාලා ප්‍රතිරෝධක වෙනම දැකලා ඇති resistors කියලා. හැබැයි ඒ වගේම මෝටර් එකකටත් resistance එකක් තියෙනවා. ඒ කියන්නේ මෝටර් එකකට අපි current එක අපි voltage එක දුන්නොත් කොච්චර current එකක් අදිනවද කියන වගේ resistance එකක් තියෙනවා. එතකොට මෙන්න මේ brushless වල resistance එක අඩුයි. ඒ නිසා ඔයගොල්ලන්ට ඉක්මනින් මෝටර් එක චලනය කරන්න සහ ඊටාම කෙටි කාලයක් තුළ මෝටර් එකේ වේගය වෙනස් කරන්න සහ මෝටර් එක කරකැවෙන දිශාව වෙනස් කරන්න වගේ controlling හරිම ලේසි සහ ඊටා ලොකු RPM වලට යන්න පුළුවන්. එතකොට ඒ වගේ පාවිච්චි කරන කීප තැනක් තමයි drones. දැන් සාමාන්‍ය drone එකක් කියන එක ඔයාලා දැකලා ඇති. දැන් drone එකක් අපි ගමු quadcopter එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ පෙති 4ක් කරකින drone එකක්. එතකොට ඒ වගේ අපිට ඒ කියන්නේ ඒ drone එකට අවශ්‍ය lift force එක. ඒ කියන්නේ ඒ drone එක උඩට ගන්න අවශ්‍ය බලය නිපදවා ගන්න මේ RPM එක හින හයියෙන් කරකවන්න. RPM ඉතා විශාල අගයකට ගන්න ඕනේ මේ ඒක දෙන motors වල. එතකොට මේ වගේ තැන්වලද brushless DC motors ගන්න වෙනවා. සහ ඔයාලා දැකලා ඇති මෙන්න මේ වගේ robo dogs කියලා කියනවා. එතකොට මේ වගේත් මෙන්න මේ joints වල දාලා තියෙන්නේ brushless DC motors. ඒකට හේතුව තමයි අර ඊටාම අඩු කාලයකදී මෝටර් එකේ වේගය වෙනස් කරන්න සහ මෝටර් එකේ චලන දිශා වෙනස් කරන්න වගේ දේවල් පාවිච්චි වලට තමයි මෙන්න මේ brushless DC motors ඕනේ. එතකොට සාමාන්‍ය අපි දකින RPM අඩු torque එක වැඩි අවස්ථාවලට අපි ගොඩක් brush DC motors පාවිච්චි කරනවා. ඊට පස්සේ ඊළඟට අපි
brush DC sorry අපි ඊළඟට යනවා brush DC මොකට ඇතුළද දැන් අපි මුලින් හිටියේ අපි මුලින් බලුවා DC AC දැන් අපි ඒකේ DC ඇතුළ ගිහලා බලුවා දෙකක් තිබ්බා brush and brushless දැන් අපි brush DC මොකට ඇතුළට යන්නේ එතකොට මෙන්න මේ brush DC motors වල තියෙනවා no gear and gear DC motors කියලා කොටස් දෙකක් ඒ කියන්නේ මේ no gear කියලා කියන්නේ ඒ කියන්නේ මේක ඇතුලේ ඔයා ගලවලා බැලුවොත් ඔයාට බලා ගන්න පුළුවන් magnet එකයි coil එකයි විතරයි. ඒ කියන්නේ අර කිසිම විදියකට gears use කරන්නේ නැහැ. මේක තමයි ඔයගොල්ලන්ට දකින්න පුළුවන් සිම්පල්ම විදිය. but මේ වගේ motors වලින් ඔයාට ලොකු දෙයක් කරන්න බෑ. මොකද ඒ වගේ torque එක අඩි. ඔයා නිකන් අතින් ඇල්ලුවත් ඒ motor එක නතර වෙනවා. ඒකට ඔයාට ඒකෙන් දෙයක් චලනය කරවන්න ලොකු කාර්යයක් කරගන්න අමාරුයි. ඉතින් ඒ නිසා අපිට ගොඩක් වැදගත් වෙන තමයි brush DC motors කියලා කියන්නේ. ඒතර brush DC motors අපිට ඉතා විශාල පරාසයකින් බලා ගන්න පුළුවන්. මුලින් පටන් ගෙන ඔයාලා හදන හොබි රොබෝලා ඉතින් ඊට පස්සේ ටිකක් ඊට වඩා ටිකක් හොඳ ප්‍රොෆෙෂනල් රොබෝලා ඊට පස්සේ එතනින් එහාට ගිහලා ගියාම ඉන්ඩස්ට්‍රියල් ආම්ස් ඒ වගේ ලොකු පරාසයක මේ brush DC motors and geared කියන්නේ geared brushed DC motors කියන ඒවා තියෙනවා. ඒත් ඔයාලා ගොඩක් දැකලා ඇති මෙන්න මේ කහ පාට මෝටර් එක ගොඩක් ගන්න කහ මෝටර් කියලා කියනවානේ. ඒක ඇවිල්ලා අපි හඳුන්වන්නේ හොබි gear motor එකක් කියලා. එතකොට ඒකේ වෙන්නේ අර සාමාන්‍ය ඒ කියන්නේ no gear DC motor එකට තව gear box එකක් හයි කරනවා. ඒ gear box එක හයි කරාම වෙන්නේ RPM එක අඩු වෙනවා, torque එක වැඩි වෙනවා. RPM එක අඩු වෙනවා, torque එක වැඩි වෙනවා. ඒතර ඒ වගේ තව එකක් තමයි මේ micro metal gear motor එක කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ line follow robot කෙනෙක් වගේ හදනවා නම් මේ වගේ motor එකක් ඉතාලම හොඳයි. ඒ කියන්නේ robot පොඩි නම් සහ robot ලොකු වෙද්දී අපිට high torque, high current, high power motors වලට මාරු වෙනවා. ඉතින් ඒ වගේ තව තියෙන motors කීපයක් තමයි මේ 25D, 37D සහ එතනත් ඉස්සරහට ගිහලා තවත් torque එක වැඩි කරන්න ඕන නම් planetary gear motors තියෙන එකකට උනත් යන්න පුළුවන්. ඉතින් මේ අපි motor එකක් තෝරගද්දී අපි ප්‍රධානම සැලකිලිමත් වෙන්න ඕන කරුණු තියෙනවා. කියන්නේ එහෙම නැතුව motor එකක් තෝරගත්තොත් ඔයාට ඒ අදාළ කාර්යය කරගන්න බැරි වෙනවා. පළවෙනි එක තමයි motor එකේ voltage එක. දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ motor එකක් ගද්දී motor එකේ voltage එක බලන්න. දැන් හිතන්න ඔයා ගාව තියෙන 6 volt motor එකක් but ඔයා ඒ motor එකට 12 volt current 12 volt voltage එකක් දෙනවා. අනිවාර්යෙන් ඒ motor එක damage වෙනවා. ඒ නිසා ඔයාලා motor එකක් ගද්දී මේක 6 volt ද මේක 12 volt ද මේක 24 volt ද ඒ අදාළ voltage එක බලන්න සහ ඒකට ඔයගොල්ලෝ power එක දෙද්දී හරි විදියට ඔයගොල්ලෝ voltage එක තීරණය කරලා voltage දැනගෙන ඒ voltage එක දෙන්න. ඊට පස්සේ මේ stall current කියලා එකක් තියෙනවා. stall current කියලා කියන්නේ මේ stall කියන වචනේ තේරුම තමයි ඒ කියන්නේ අපි කියන්නේ මොකක් හරි බාධාවක් නිසා නතර වෙනවා කියන. දැන් අපි මේ වගේ මෝටර් එකක් අපි මේ වගේ මෝටර් එකකට අපි කරන්ට් එක අපි වෝල්ටේජ් එක දීලා අපි මේ shaft එකෙන් අතින් අල්ලන් හිටියොත් එන්න මේක අදින කරන්ට් එක වැඩි වෙනවා. එතකොට එක අවස්ථාවක මේ shaft එක අපි අතින් අල්ලලා සාමාන්‍ය gear box එක යක් හොඳ වෙද්දි සහ torque එක වැඩි motors වල ඔයාලට අතින් අල්ලලා නවත්තන්න බැරි තරම් අමාරුයි. ඒකට ඔයා මොකක් හරි තන්නකො මොකක් හරි වෙන tool එක use කරලා නැවැත්තුවා කියලා. එතකොට මේක නැවැත්තුවොත් එන්න current එක වැඩි වෙලා යම්කිසි maximum current එකක් යනවා. එතකොට ඒක තමයි මේ stall current කියලා කියන්නේ. එතකොට මෙන්න මේ current එක සාමාන්‍යයෙන් හොඳ motors වල ampere 4 5 10 දක්වා යනවා. පොඩි motors වල ampere එකට වඩා අඩු ගණන් තියෙනවා. එතකොට ඔයාට motor එකක් හරියට control කරගන්න අවශ්‍ය නම් ඔයාට ඒ motor එකට දෙන power supply එකට මෙන්න මේ stall current එක දෙන්න පුළුවන් වෙන එක ඉතා වැදගත් කරුණක්. මම හිතන්නේ ඒක ඕගොල්ලන්ට තේරෙන්නේ නැති. ඊට පස්සේ තුන්වෙනි කරුණ තමයි torque එක. torque එක කියන එක මනින්නේ අපි කියන්නේ ඒකක 12ක් තියෙන එකක් තමයි newton meters. ඒ කියන්නේ අපි බලය වැඩි කරනවා දුරෙන්. ඒක දැන් කාර්යය කියලා කියන්නේ newton meters. අනිත් එක මනිනවා කිලෝග්‍රෑම් සෙන්ටිමීටර්ස් හරි කිලෝග්‍රෑම් මීටර්ස්. ඒ කියන්නේ අපි නිව්ටන් එකකින් අපි ත්වරණය අයින් කරොත් අපිට එනවා ඒ කියන්නේ කිලෝග්‍රෑම් කියන්නේ ඒක ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ F සමානයි ma සමයෙන් කියන්නේ. ඒ කියන්නේ බලය සමානයි ස්කන්ධේ වාරය ත්වරණය. ඉතින් ත්වරණය අයින් කළා ඔයා දුර ගත්තොත් ඔයාට කෙලින්ම ගන්න පුළුවන් ඒ කියන්නේ ස්කන්ධයයි දුරයි යූස් කළත් ඔයාට torque එක ඩිෆයින් කරන්න පුළුවන්. ඉතින් අපි මේ පොඩ්ඩක් මේ ගැන ඔයාලට තේරුම් ගන්න මම චූටි එක්සැම්පල් එකක් ගන්නම්. එක අපි එක්සැම්පල් මෝටර් එකක් බලමු. මේ මෝටර් එකේ මොනවද තියෙන්නේ අපි data sheet එකට ගිහිල්ලා බලමු.
එතකොට මෙතන මේ තියෙන්නේ 37D කියන මෝටර් එක. මේක ටික ටෝක් එක වැඩි මෝටර් එකක්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මෝටර්ස් ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි 12 වෝල්ට් මෝටර් එක තියෙනවා. 24 වෝල්ට් මෝටර් එක තියෙනවා. එතකොට ඔයා ගද්දී බලන්න ඕන ඔයාට ඕනේ මොන වෝල්ටේජ් එක තියෙන මෝටර් එකද කියලා. ඊට පස්සේ ඔයාට බලන්න පුළුවන් ස්ටෝල් කරන්ට් එක. ස්ටෝල් කරන්ට් එක මෙතන 5.5 ඇම්පියර්ස්. ඒ කියන්නේ ඔයා මේ මෝටර් එකට දෙන පවර් සප්ලයි එකට 5.5 ඇම්පියර්ස් පීක් කරන්ට් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක මේ දිගටම ඇදගෙන ඉන්න ගන්න නෙමෙයි පීක් කරන්ට් එකක්. ඒ කියන්නේ පීක් කරන්ට් එකක් කියන්නේ උපරිම ධාරාව. ඒ කියන්නේ අපි අත්ංගල නවත්තලා තමයි ඔය ස්ටෝල් කරන්ට් එක යන්නේ සහ සමහරලාට මෝටර් එකේ දිශාව මාරු කරන්නේ කියන්නේ අපි එකපාර දිශාව මාරු කරද්දී උනත් ඔය එක බලපාන්න පුළුවන්. right. ඊට පස්සේ තව දැන් ඕගලන්ට බලන්න පුළුවන් මෙන්න මේ පළවෙනි එකේ තියෙන no gear box. ඒ කියන්නේ no gear box කියලා කියන්නේ ඒ කියන්නේ අපි gear box එකක් දාලා නැති. ඒ කියන්නේ අර no gear වෙලාවේදී RPM එක ඉතා විශාලයි. දැන් මෙතන ඔයගොල්ලෝ බැලුවොත් RPM එක 10000 10000කට යන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඇවිල්ලා gear ඒ කියන්නේ මේක ඇවිල්ලා brush mode එකක් brush mode එකක් වෙලා එයා 10000 යන්න පුළුවන්. එහෙනම් පොඩ්ඩක් හිතලා බලන්න brushless motor එකකට කොච්චර ලොකු RPM එකක් එනම් ගන්න පුළුවන් වේද කියලා. ඊට පස්සේ අපි gearbox එකේ ratio එක වැඩි කරන්න මොකද වෙන්නේ? මේ RPM එක අඩු වෙනවා. RPM එක අඩු වෙද්දි මේ torque එක වැඩි වෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන. දැන් මෙතන නම් torque එක තියෙන එකකේ kilogram centimeters. හරිද? එතකොට මේ වගේ ඔයගොල්ලන්ට බලලා අවශ්‍ය විදිහට torque එක බලලා ඔයගොල්ලන්ට ඕන RPM එක බලලා ඒ විදිහට මෝටර් එකක් ගත්තට පස්සේ ඒකට දෙන වෝල්ටේජ් එක සහ ඒ පවර් සප්ලයි එකට දෙන්න පුළුවන් කරන්ට් එක ඔයගොල්ලෝ තීරණය කළා මෝටර් එකට පවර් එක දෙන්න. ඕකේ. ඊට පස්සේ දැන් අපි කතා කරන්නේ DC gear motors ගැන. දැන් මෙන්න මේ DC gear motors වල අපි normal gear motors ගත්තොත් ඒවට අපි voltage එකක් දුන්නාම ඒක කැරකෙනවා. but අපි ඒක කැරකෙද්දී අපි දන්නේ මේක දැන් ඇත්තටම කැරකෙන්නේ කොච්චර වේගයකින්ද කියන එක අපිට අර voltage එක වෙනස් කරලා වෙනස් කරන්න පුළුවන් but අපි දන්නේ නැහැ හරියටම කැරකෙන්නේ කීයෙන්ද සහ අපිට මෙච්චර අංශක ගාණක් කැරකලා අපි නතර වෙන්න ඕනේ. අන්න ඒවයි control කරන්න බෑ. එතකොට මේ servo motors කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ මේකත් ඇවිල්ලා මේ DC brushed gear motor එකක්ම තමයි. හැබැයි ඒකට අපි කියන closed loop feedback එකක් තියෙනවා. ඒකේ closed loop feedback එකක් කියලා කියන්නේ අපි ආපහු මේකේ වේගය මනිනවා. එතකොට මේකේ shaft එක තියෙන position එක මනිනවා. ඒක මනලා අපිට ඒක control කරන්න පුළුවන්. අපිට අවශ්‍ය වේගය ගන්න, අපිට අවශ්‍ය කෝණය ගන්න. එතකොට ඒක තමයි ඇත්තටම ඒ කියන්නේ servo motors කියලා. ඉතින් මේ තියෙන්නේ hobby servo motor එක කියන්නේ දැන් අර මම කලින් කිව්වා වගේ servo motors අපි ගත්තාම ඉතා විශාල range එකක් තියෙනවා. එතකොට ඒකෙන් ඔයාලගේ සාමාන්‍යයෙන් අර පටන් ගන්න robotics application වල use කරන්න බලන hobby servo motor. ඉතින් එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි ඒකේ ඔයාට අවශ්‍ය කැමති angle එකකට ඔයාට කරකව ගන්න පුළුවන්. ඔයාට ඕන වෙලාවට නවත්තන්නත් පුළුවන්. ඔයාට ඕන නම් ඒ කෝණය අනුව ඔයගලට angular velocity එකක් දෙන්නත් පුළුවන්. එතකොට මේ වගේ motor එකක් ගද්දී ඔයා බලන්න තියෙන්නේ motor voltage එක motor torque එක. ඒ කියන්නේ voltage එකයි ඊට පස්සේ වියවර්තේ torque එකයි බලන්න තමයි තියෙන්නේ. right. ඊට පස්සේ මේ තියෙන්නේ ඔයගලන්ට බලන්න පුළුවන් hobby servo examples කීපයක්. ඔව් ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මෙතන ඒ කියන්නේ ඔයගලන්ට ගොඩක් බහුලව දැකලා තියෙන මේ plastic hobby servo එක. ඉතින් මේ plastic hobby servo එක කියන්නේ SG90 කියලා මේකේ තියෙන plastic shaft එකක් තියෙන්නේ. ඊට පස්සේ M කියන එකේ තියෙන metal shaft. එතකොට metal වල torque එක වැඩි වෙනවා. මේ MG90 එක ටිකක් හොඳයි. ඊටත් වඩා හොඳයි MG995 කියන hobby servo motors. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පොඩි ඇප්ලිකේෂන් එකක් servo motors පාවිච්චි වෙන. මම ආපහු රීෂෙයා කරන්න. sound enable කරන්න. එලන් මාර්ග පුණා
ඔය එහෙනම් all right okay රිෂා කරන්න මේ තියෙන සර්වෝ මේ තියෙන සර්වර් මෝඩ් එකක් පාවිච්චි කරලා කරපු ඉතාම සරල ඇප්ලිකේෂන් එකක්. දැන් අපිට මේ වෙලේ DC මෝඩ් එක ගන්න බැහැ. අපිට කරගල ගන්න බැහැ. දැන් මේකේ ගත්තොත් මේකේ අර මේ රොබෝ ඉස්සරහට චලනය වෙන්න නම් මේ සර්වර් මෝඩ් එක හරියටම අපිට අවශ්‍ය අංශක ගානකට කරකව ගන්න ඕනේ. ඒතර ඒ වැඩේ DC G මෝඩ් එකෙන් කරන්න බෑ. ඒක සර්වර් මෝඩ් එකෙන් විතරයි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි තව මෝටර් ජාතියක් ඉගෙන ගන්නවා අද. ඒ තමයි ස්ටෙපර් මෝටර්ස්. දැන් මම ආපහු මතක් කරොත් අපි මේ ඔක්කොම මේ කතා කරන්නේ DC GM මෝටර්ස් ඇතුලේ. එතන මේ ස්ටෙපර් මෝටර්ස් කියන එක සර්වර් මෝටර්ස් වලට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. මේ ස්ටෙපර් මෝටර් එකේ අපි ගත්තොත් මේකෙත් බ්‍රෂ්ලස් DC මෝටර් එක වගේම දෙයක් යූස් වෙනවා. ඒ කියන්නේ මේකෙත් අර අනිත් පැත්තට තමයි යන්නේ. කියන්නේ අර චුම්බකයක් තමයි එලයින් වෙන්නේ වටේ තියෙන කොයිල්ස් වලට. හැබැයි මේක අර සර්වර් මෝටර් එක වගේ අපිට අවශ්‍ය ඇන්ගල් එකටම කරකව ගන්න බෑ. බට් අපිට මේකේ කියන්නේ දැන් අපි ගත්තොත් DC GM මෝටර් එකක් ගත්තොත් ඒක කන්ටිනියස් අපි කියනවා ඒකට කන්ටිනියස් රොටේෂන් කියලා. ඒ කියන්නේ අපිට අර හරියටම ඒකේ අර දැන් සම්පූර්ණ 360 කෝණයෙන් කරකෙන්නේ කන්ටිනියස්ලි. ඒ කියන්නේ කිසිම කැඩීමක් නැතුව. බට් ස්ටෙපර් මෝටර් කියන එකට ස්ටෙපර් කියන නම හැදිලා තියෙන්නේ. ඒකේ අංශක 360 යම්කිසි කුඩා කොටස් වලට කරකිලා තමයි මේක කරකේ. එතකොට අපිට යම්කිසි සිග්නල් එකක් දුන්නාම මේක එක චූටි ස්ටෙප් එකක් කරකවන්න පුළුවන්. එතකොට මේක ඇත්තටම ඇවිල්ලා DC GM මෝටර්ස් වලට වඩා ඉතා ප්‍රිසයිස්ලි කරකවන්න පුළුවන්. සමහර ස්ටෙපර් මෝටර් වල ෆීඩ්බැක් එකක් තියෙනවා සර්වෝ වගේ. එතකොට අතර සර්වර් මෝටර් එකේ තියෙන දේත් මේක ගන්න පුළුවන්. හැබැයි ඒවා ගොඩාක් මිල අධිකයි. දැන් මේ වගේ ස්ටෙපර් මෝටර්ස් වල දැන්ටම දැකලා ඇති ගොඩක් 3D printers වල තියෙනවා. මොකද 3D printers වල අපිට හරියටම XYZ තලයේ අපිට අවශ්‍ය ලොකේෂන් එකට අපි අරන් යන්න ඕන print head එක නේ. එතකොට ඒ වගේ අපිට තව ගත්ත රොබෝ ආම්ස් වලත් අපිට අදාළ හරි තැනට අරන් යන්න ඕනේ අපේ කියන්නේ ඒ අදාළ ආම් එකේ මොකක් හරි ඒ කියන්නේ අපිට ඕන tool එක අරගෙන යන්න මොනවා precisely අරන් යන්න අපිට application එකක් ආවොත් සහ ඒද නැවත අපිට සිද්ධ කරන්න අවශ්‍ය වුණොත් අපිට ස්ටෙපර් මෝඩ් එකක් යූස් කරන්න වෙනවා. ඉතින් ගොඩක් ඉන්ඩස්ට්‍රි එකේ යූස් කරන්නේ මේ ස්ටෙපර් මෝටර්ස් කියන ඒවා තමයි යූස් කරන්නේ. සමහර ඒ වගේ ක්ලෝස් ලූප් ෆීඩ්බැක් තියෙනවා. සමහර ඒවා ක්ලෝස් ලූප් ෆීඩ්බැක් නැහැ. අපි බලමු දැන් මේක ඔයාලට දැන් පින්තූරෙන් දැක්කට සමහරලාට අර හරියට මේක වැඩ කරන විදිය තේරුම් නැති වෙයි. ඒ නිසා අපි ස්ටෙපර් මෝඩ් එකේ නිය වැඩ කරන පොඩි වීඩියෝ එකක් බලමු. මේ තියෙන ස්ටෙපර් මෝඩ් එක වැඩ කරන වීඩියෝ එකක්. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අර ගොඩක් ඇකියුරේට්ලි මේක එකම කෝණයට කරකිනවා. හරි. ඊළඟට බලමු. ඊළඟට අපි කතා කරන්න යන්නේ මෝටර් ඩ්‍රයිව් එකක් ගැන. දැන් මේ මෝටර් ඩ්‍රයිව් එකක් ඇයි ඕන වෙන්නේ? මොකක්ද මෝටර් ඩ්‍රයිව් එකක් කියන්නේ? තමයි ඔයගලන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. දැන් අපි කතා කර මෝටර්ස් වල අපිට කෙලින්ම එකට ඉතින් 12 වෝල්ට් මෝටර් එකක් නම් අපි 12 වෝල්ට් දුන්නාම ඒ මෝටර් එක එක පැත්තට කරකිනවා. අපි ඊට පස්සේ වෝල්ටේජ් එක අපි අඩු කරොත් මෝටර් එකේ වේගය අඩු වෙනවා. අපි ඊට පස්සේ 12 වෝල්ට් දෙන පැත්ත දෙපැත්ත මාරු කරොත් මෝටර් එක අනිත් පැත්තට කරකිනවා. ඉතින් මේ දේවල් අපි කොහොමද ඉලෙක්ට්‍රොනිකලි කරන්නේ? අපිට ඕන නම් පුළුවන් අපිට මැනුවලි ගිහිල්ලා 12 වෝල්ට් බැටරි එකක් අරගෙන ඒක ප්ලස් මයිනස් මෙහෙම දෙනවා. ඊට පස්සේ අපිට වේගය අඩු කරන්න ඕන නම් 12 වෝල්ට් නැතුව අපි 9 වෝල්ට් බැටරි එකක් ගම වේගය අඩු වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෝටර් එක දෙපැත්තට අපි කියන්නේ දැන්ට කරගෙන පැත්ත ඩිරෙක්ෂන් එක මාරු කරන්න ඕන නම් අපිට පුළුවන් මෝටර් එකේ අග් දෙක මාරු කරන්න. ඒ කියන්නේ ඒ මාරු කරාම අනිත් පැත්ත කරගන්න. බට්
අපි කොහොමද මේ දේවල් ඉලෙක්ට්‍රොනිකලි කරන්නේ? කියන්නේ අපිට ඒ වගේ බැටරිය මාරු කරන්න නැතුව නැත්නම් අපිට බැටරි දිශාව මාරු කරන්න නැතුව කොහොමද මේ දේවල් අපිට මේ දේවල් ඉලෙක්ට්‍රොනිකලි කරන්න තමයි අපි මෝටර් ඩ්‍රයිව් එකක් ඕන වෙන්නේ. right. ඉතින් මේ මෝටර් ඩ්‍රයිව් එකේ තියෙන ප්‍රධාන කාර්යයන් විදිහට ගත්තොත් අපිට මෝටර් ඩ්‍රයිව් එකෙන් පුළුවන් මෝටර් එක ස්පීඩ් එකයි මෝටර් එකේ ඩිරෙක්ෂන් එකයි කන්ට්‍රෝල් කරන්න. ඒක තමයි මෝටර් ඩ්‍රයිව් එකක් කියලා කියන්නේ. ඒකට දැන් තියෙන ගොඩක් මෝටර් ඩ්‍රයිවර්ස් සහ තවත් මෝටර් ඩ්‍රයිව් එක අපි පාවිච්චි කරන්න පාවිච්චි කරන හේතුන දෙයක් තමයි අපි මෙන්න මේ මෝටර් ඩ්‍රයිව් එක කන්ට්‍රෝල් කරන්න සිග්නල් එක දෙන්නේ ගොඩක් වෙලාවට අපි සිංගල් බෝඩ් කම්පියුටින් දැන් තම රාස්බෙරි පයි එකකින් එහෙම නැත්නම් ආඩිනෝ උනෝ බෝඩ් එකේ එහෙම නැත්නම් අපේ කම්පියුටර් එකේ වගේ තමයි අපි කන්ට්‍රෝල් සිග්නල් එක දෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපේ කම්පියුටර් එකක් හරි ආඩිනෝ උන එකකට වගේ අපි ගත්තොත් ලොකු වෝල්ටේජ් එක ලොකු කරන්ට් එකක් දෙන්න බෑ නේද? එතකොට අපිට ඕනේ පොඩි සිග්නල් එකකින් අපිට කරන්ට් එක වැඩිපුර අදින වෝල්ටේජ් එක වැඩිපුර ඕන මෝටර් එකක් කන්ට්‍රෝල් කරගන්න තමයි මෝටර් ඩ්‍රයිව් එකක් ඕනේ වෙන්නේ. ඊට පස්සේ අපි බලමු දැන් මේ මෝටර් ඩ්‍රයිව් එක වැඩ කරන සිද්ධාන්තය මොකක්ද කියලා. ඔයාලා දැනටමත් අහලා ඇති මේ මෝටර් ඩ්‍රයිවර්ස් ගොඩක් වැඩ කරන සිද්ධාන්තයට අපි කියනවා H බ්‍රිජ් එකක් කියලා. එතකොට මේ H බ්‍රිජ් එක කොහොමද වැඩ කරන්නේ කියලා තමයි දැන් අපි කතා කරන්න යන්නේ. මේක ඊටාම සරල සිද්ධාන්තයක් තියෙන්නේ. දැන් ඔයාලට මෙතන මේ මැද තියෙන එක හිතන්න පුළුවන් මෝටර් එක කියලා. එතකොට මේ දැන් ඒ කියන්නේ අපි මෝටර් එකක් ගත්තොත් මෝටර් එක ප්ලස් මයිනස් කියලා ගන්න නෑනේ. ඒ කියන්නේ මෝටර් එකක නෙගටිව් පොසිටිව් කියලා ටර්මිනල් එකක් ගොඩක් වෙලාවට නෑ DC GM මෝටර්ස්. එතකොට ඒක අපිට වෝල්ටේජ් එක මාරු කරොත් ඒ මෝටර් එක අරගෙන පැත්ත මාරු වෙනවා. එතන මෙන්න මේ H bridge කියන සර්කිට් එක යූස් කරලා අපිට පුළුවන් මෙන්න මේ ස්විච් හතරක් යූස් කරලා අපිට මෝටර් එක කරකැවෙන දිශාව මාරු කරන්න පුළුවන්. එතකොට මෙතන VCC කියලා කියන්නේ මෝටර් එකට අපි දෙන වෝල්ටේජ් එකේ පොසිටිව් එක. මේක 12 වෝල්ට් කියලා තන්නකො. ඊට පස්සේ ග්‍රවුන්ඩ් එක කියලා කියන්නේ 0 වෝල්ට්. ඒ කියන්නේ අපි බැටරි එකේ අග්‍ර දෙක. හිතන්න මේකට දෙන කා බැටරියක් කියලා. කා බැටරිය අග්‍ර දෙකක් තියෙනවා. VCC කියන්නේ පොසිටිව් අග්‍රය. ඊට පස්සේ නෙගටිව් අග්‍රය කියන්නේ ග්‍රවුන්ඩ් එක. දැන් අපි මෙන්න මේ ස්විච් හතර එක එක විදිහට ඔන් ඔෆ් කරලා බලමු කොහොමද අපිට එක එක චලන ගන්න පුළුවන් කියලා. දැන් මේ අවස්ථාවේ අපි ඔන් කරනවා මෙන්න මේ පළවෙනි ස්විච් එකයි මේ හතරවෙනි ස්විච් එකයි ඔන් කරනවා. ඒ ටික ඔන් කරාම මෙන්න මේ VCC හරහා මෙන්න මෙතන සර්කිට් එකක් සංවෘත වෙනවා. මේ 1යි 4යි සංවෘත කරාම මෙන්න මේ සර්කිට් එක සංවෘත වුණාම මේ මෝටර් එකේ එක පැත්තකට ධාරාව යනවා. ඊට පස්සේ අපි මේ දෙවෙනි ස්විච් එකයි තුන්වෙනි ස්විච් එකයි සංවෘත කරාම මෝටර් එකේ අනිත් පැත්තට ධාරාව යනවා. එතකොට අපි ගාව ස්විච් හතරක් තියෙනවා. ඒ දෙන ස්විච් හතර කන්ට්‍රෝල් කරලා අපිට පුළුවන් මෝටර් එකේ දිශාව මාරු කරන්න. ඊට පස්සේ කොහොමද මෝටර් එකේ වේගය මාරු කරන්නේ? මෝටර් එකේ වේගය මාරු කරන්න පුළුවන් අපිට මෙන්න මේ VCC කියන එක කෙලින්ම බැටරි එකෙන් දෙන්නේ නැතුව ECC කියන එකත් අපිට කන්ට්‍රෝල් කරන්න සර්කිට් එකක් තියෙනවා නම් අපේ මෝටර් ඩ්‍රයිව් එකේ අපිට පුළුවන් මෝටර් එක චලනය වෙන වේගය මාරු කරන්න. ඉතින් අපි අද ඉගෙන ගන්න ඒ වගේ එක මෝටර් ඩ්‍රයිවර් జాතියක් ගන්න. ඒකට අපි කියන්නේ L293D කියන මෝටර් එක තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. එතකොට මේ මෝටර් ඩ්‍රයිවර් එක ඔයගලන්ට ඉතාලම සුලභව ගන්න තියෙන ලංකාවේ කඩවල මේක ඉතාලම සරල මෝටර් ඩ්‍රයිවර් එකක්. ඉතින් මේකෙන් පුළුවන් ඔයාලට මෝටර් එකක ස්පීඩ් එක සහ ඩිරෙක්ෂන් එක කන්ට්‍රෝල් කරගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතකොට දැන් අපි ඊට පස්සේ අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. එතකොට මේ මෝඩ් ඩ්‍රයිවර් එකක් ගත්තාම ඒකේ පින් අවුට් එකක් තියෙනවා. කියන්නේ පින් අවුට් කියලා කියන්නේ ඒකට පින්ස් වලට සම්බන්ධ කරන්න පුළුවන්, කියන්නේ සම්බන්ධ කළ යුතු විදි. ඉතින් අපි මේ මෝඩ් ඩ්‍රයිවර් එකට කන්ට්‍රෝල් කරන්න අපි සිග්නල්ස් දෙන්න ඕන සහ අවුට්පුට් සිග්නල්ස් ගන්න පුළුවන් පින් අවුට් එක බලමු. දැන් අපි මේ L293D කියන මෝඩ් ඩ්‍රයිවර් එක ගත්තාම මේකට මෝටර්ස් දෙකක් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මෝටර් දෙකක් එකපාර මේ මෝටර් එක යූස් කරලා, ඒ කියන්නේ අපිට මේ මෝටර් එක යූස් කරලා කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඇතුලේ H bridge කීයක් තියෙනවා. දැන් අපිට එක මෝටර් එකක් කන්ට්‍රෝල් කරන්න H bridge එකයි නම් ඕනේ. මෝටර්ස් දෙකක් කන්ට්‍රෝල් කරන්න නම් අපිට H bridge දෙකක් ඕනේ. ඒ නිසා මේ L293D මෝටර් එක ඇතුලේ H bridge දෙකක් තියෙනවා. සමහර කට්ටිය මේ L293D යූස් කරලා, ඒ කියන්නේ මේකේ තියෙන H bridge දෙකම යූස් කරලා එක මෝටර් එකක් ඔයාලා ඩ්‍රයිව් කරන්නත් පුළුවන්. ඔයාලා කරන්ට් එක වැඩිපුර ඕන මෝටර් එකක් ඩ්‍රයිව් කරන්න ඕන නම් ඔයාලා මේ ඉතින් H bridge දෙකම යූස් කරලා උනත් ඔයාලට එක මෝඩ් එකක් වැඩි කරන්ට් එකකින් ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මුලින් බලමු මේකට පවර් සප්ලයි එක කොහොමද දෙන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ ගත්තොත් මෙන්න මේ වගේ චිප් එක තියෙන එකේ මේ පින් නම් කරන්න පටන් ගන්නෙ වම් පැත්තේ උඩ ඉඳන්. අපව මම මෙතනට ගියොත්
ඔයාලා බලන්න පුළුවන් සාමාන්‍යයෙන් IC එකක් ගත්තාම කියන්නේ ඉන්ටිග්‍රේටඩ් සර්කිට් එකක් ගත්තාම ඒකේ මෙතන පොඩි නොච් එකක් තියෙනවා. එතකොට මේ නොච් එක තියෙන පැත්ත තමයි අපි උඩ පැත්තට ගන්නෙ. සහ එතන left side එකේ උඩ තමයි අංක 1 වෙන්නේ. එතන පහළට count වෙලා ඊපස්සේ ආපහු අනිත් පැත්ත දකුණු පැත්තට මාරුලා දකුණේ ඉඳන් උඩ count වෙනවා. එතකොට අපි ගත්තොත් එතකොට මෙන්න මේ mode drive එකට මේකට power types දෙකක් ඕන. පළවෙනි එක තමයි මේක ඇතුලේ තියෙන logical circuit එක drive කරන්නේ. කියන්නේ මම කිව්වා වගේ අර අපි Arduino හරි මොන හරි දෙකකින් control signal එකක් ආපුවාම ඒ අනුව speed එක vary කරන විදිය. ඊට පස්සේ ඒ අනුව අර මම කිව්ව H bridge එකේ circuit on off කරන එක control කරන්න මේකට වෙනම power එකක් ඕන. ගොඩක් වෙලාවට 5 volt තමයි මේකට ඕන වෙන්නේ. ඊට පස්සේ තව VCC එකක් තියෙනවා. ඒක තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මේකට high කරන motor එක drive කරන්න. එතකොට දැන් අපේ motor එකට ඕනේ 9 volt නම් මෙතන VCC 2 එකට දෙන්න ඕන 9 volt. ඊට පස්සේ අපි motor එකට ඕනේ 12 volt නම් අපි VCC එකට දෙන්න ඕන 12 volt. එතකොට මේ L293D motor drive එක 4.5 ඉඳන් 36 volt වෙනකන් motors control කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ VCC 1 එකට ඔයා හැම වෙලාවෙම 5 volts දෙන්න ඕන. ඉතින් මේකේ ground pin 4ක් තියෙනවා. ඕගොල්ලන්ට කැමති විදිහට මේවා පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ground pin ටික connect කරත් ප්‍රශ්නයක් නැහැ. ඒකට අර current එක වැඩිපුර කියන්නේ සාමාන්‍ය current එක අපි කියනවා කියන්නේ ඒකට හේතුව මේ chip එක ඇතුලේ යන්න පුළුවන් current එකක් තියෙනවානේ. එතකොට මෙන්න මේ ground pin ටික ඔයාලට connect කරලා එළියට දෙන්න පුළුවන් නම් ඒ හරහාම ඔයාලට මේක තියෙන ඒකේ ධාරාව ඒ කියන්නේ ලොකු කරදරයක් නැතුව එළියට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේකේ output terminals කොහොමද තියෙන්නේ. දැන් ඔයා මේකට motors connect කරනවා නම් motors connect කරන්නේ කොහෙද? එතකොට ඔයාලට පළවෙනි motor එකක් connect කරන්න පුළුවන් මේ 3 and 6 කියන pins වලට. ඒ කියන්නේ මේ out 1 and out 2 කියන pins දෙක ඔයාලට එක motor එකකට connect කරන්න පුළුවන්. ඊට පස්සේ මේ out 3 and 4 කියන දෙක තව motor එකකට connect කරන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් මේ output pin නේ ඊළඟට බලමු මේකට input pins මොනවද තියෙන්නේ. right ඊට පස්සේ මේකේ control pins ගත්තාම ආර කිව්වනේ දැන් මෙතන අපිට එක මෝඩ් එකකට ස්විච් 4ක් තියෙනවා on off කරන්න. එතකොට ඔයාලා දන්නේ නැති දැන් අපිට ස්විච් 4ක් on off කරන්න බලන් ස්ටේට් 4ක්. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ අපි ආකාර ගත්තොත් අපිට එක ස්විච් වලට ස්ටේට් 4ක් තියෙනවා හැම ස්විච් එකකම එක ස්ටේට් එකක් ගන්න. ඒතර ඔයාලා දන්නවා අපිට නිකන් අපිට බිට් දෙකක් පාවිච්චි කරලා ස්ටේට් 4ක් නිරූපණය කරන්න පුළුවන් හින්දා අපිට බිට් දෙකක් ඇති එක මෝඩ් එකක් කන්ට්‍රෝල් කරන්න. ඉතින් ඒ නිසා මේක ඇත්තටම in1 in2 කියන දෙක යූස් කරලා අපිට කෙලින්ම අර්ථික ස්විච් 4 කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඊට පස්සේ in3 in4 යූස් කරලා අපිට අනිත් මෝඩ් එකේ ස්විච් 4 අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ මෝඩ් එකේ අපි ස්විච් on off කරන ආකාරය අනුව අපි බලමු කොහොමද වෙනස් වෙන්නේ කියලා. එතකොට දැන් මෙතන පළවෙනි කියන්නේ අපි ගත්තොත් මේ පළවෙනි ආකාරය. අපි දැන් අපි පළවෙනි ආකාරය අන්තිම ආකාරය අතහැරලා අපි දෙක හා තුන බලමුකෝ. දැන් මේකේ මේ සලකන්නේ in1 in2 දෙකනේ. එතකොට ඒකටත් දාලා h bridge එක තමයි මේක කියලා ඔයගොල්ලෝ දැන් හිතන්නකෝ. එතකොට මෙතනදී ඔයා එකක් high කරලා එකක් low කරාම mode එක forward. ඒ කියන්නේ in1 high කරලා in2 low කරාම mode එක forward. mode එක forward කියලා කියන්නේ ඒ කියන්නේ මේ circuit එක මේ විදියට හරි මේ circuit එක මේ විදියට හරි කියන්නේ මේ circuit එක මේ විදියට සංවෘත වෙනවා හෝ circuit එක මේ විදියට සංවෘත වෙන දෙකෙන් එකක් වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තට කනෙක්ට් කරාම ඒ කියන්නේ කලින් සංවෘත circuit එක මේ ආකාරයට නම් ඒක off වෙලා අනිත් විදියට circuit එක සංවෘත වෙනවා. ඊට පස්සේ තව ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි coasting අනිත් එක braking. ගොඩක් අය මං හිතන්නේ motors කියන්නේ motor drivers use කරාට මේ දෙක ගැන නම් අවබෝධයක් නැතුව. මොකක්ද මේ coasting මොකක්ද මේ braking කියලා කියන්නේ. දැන් ඔයාලට motor එකේ දිශා මාරු කරනවා වගේම ඔයාලට motor එක නවත්තන්න ඕන. ඔයාලට motor එක නවත්තන්න ඕන නම් ක්‍රම දෙක අතර එකක් තමයි coasting. coasting කියන්නේ නිකන් අර කාර් එකේ neutral දැම්මා වගේ. හිතන්න දැන් මේ කාර් එකේ ඔයා accelerator එක පෑගුවොත් ඔයාගේ වේගය වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ අපි accelerator පා ගන්න නැතුව අතෑරියොත් නිකන් අපි කියනවා අර නිකන් coasting කියන්නේ නිකන් අපි නියුට්‍රල් දාලා වගේ නිකන් ඒ කියන්නේ රෝදේ වේගය අඩු වෙනවා කියලා නතර වෙනවා. හැබැයි එතකොට වෙන්නේ අර
එතකොට වෙන්නේ මේ මෝටර් එක නතර වෙන්න යන කාලය වැඩි. අපිට කන්ට්‍රෝල් එකක් නැහැ. අපි කරන්ට් එක දුන්නේ නැතුව අතෑරියත් ටික දුරක් යනවා. එතන මේ කෝස්ටිං කියන මෝඩ් එකේදී වෙන්නේ මෙන්න මේ ස්විච් හතරම විවෘත වෙනවා. හරිද? මෙන්න මේ ස්විච් හතරම විවෘත වුණාට පස්සේ වෙන්නේ මේ මෝටර් එකට කරන්ට් එකක්වත් වෝල්ටේජ් එකක්වත් අපි කියන්නේ මේ මෝටර් එකට වෝල්ටේජ් එක එළියෙන් ලැබෙන්නේ නැහැ. බට් ඒ වෙද්දි මේ මෝටර් එක චලනය වෙමින් තිබ්බනම් මේ මෝටර් එක කියන්නේ නතර වෙන්නේ මේක ඇතුළෙම තියෙන රෙසිස්ටන්ස් එක හින්දා හරි ටෝක් එක හරි හින්දා. එතකොට එහෙම වෙනකම් මේක නිකන් ඔහේ යනවා. එතකොට ඒක තමයි කෝස්ටිං මෙතඩ් එක කියලා කියන්නේ. ඊට පස්සේ බ්‍රේකින් මෙතඩ් එක කියලා කියන්නේ ස්විච් 1 එකයි ස්විච් 2 එකයි විවෘත වෙලා තියලා මේ ස්විච් 3 එකයි 4 එකයි සංවෘත වුණාම සර්කිට් එකක් හැදෙනවා මෙන්න මේ ආකාරයට. මෙන්න මේ ආකාරයට සර්කිට් එකක් හැදෙනවා. මේ ආකාරයට සර්කිට් එකක් හැදුනහම චලනය වෙමින් තියෙන මෝටර් එකක් මේ වගේ ෂෝට් සර්කිට් වෙනවා කියලා අපි කියන්නේ. ෂෝට් සර්කිට් වුණාම වෙන්නේ ටක් ගාලා මේක ඇතුළේ තියෙන කරන්ට් එක බිඳුවක් වෙන්න හදනවා මේක හරහා ෂෝට් සර්කිට් වෙනවා. ෂෝට් සර්කිට් වෙලා බිඳුවක් වෙන්න හදුවාම වෙන්නේ අර ඒ කියන්නේ අතර ඉතා ඉක්මනින් මේකේ මෝටර් එකේ වේගය බිඳුව දක්වා යනවා. ඒ නිසා දැන් හිතන්නකෝ ඔයාලා ලයින් ෆලෝ කරන රොබෝ කෙනෙක් හදනවා කියලා. එතකොට ඔයාලා ලයින් ෆලෝ රොබෝ කෙනෙක් හදනවා නම් ඔයාලට ඒක රොබෝව කියන්නේ ඉතාලම කෙටි කාලෙක නවත්තන්න ඕන නම් ඔයාගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ දෙකම හයි කරන එක. ඊට පස්සේ ඔයාලට ඒ කියන්නේ මේ කෝස්ටිං මෝඩ් එකට යන්න ඕන නම් දෙකම ලෝ කරන්න. ඊට පස්සේ අනිත් දෙක මෝඩ් එකේ ඩිරෙක්ෂන් එක මාරු කරන්න. මම හිතන්නේ ඔයාලට ඒක පැහැදිලි වෙන්න. ඊට පස්සේ මෝටර් එකේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්නේ කොහොමද? ඊට පස්සේ මෝටර් එකේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න වෙනම පින් එකක් තියෙනවා enable pin කියලා. ඉතින් enable pin එකෙන් අපිට මෝටර් එක on කරන්නත් පුළුවන් මෝටර් එක off කරන්නත් පුළුවන් සහ මෝටර් එකේ ස්පීඩ් එක වෙනස් කරන්නත් පුළුවන්. right එතකොට දැන් මේ L293D එකේ මෝටර්ස් දෙකක් කන්ට්‍රෝල් කරන්න පුළුවන් හින්දා එතකොට ඔයාට enable pin දෙකක් බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ enable pin එක high state එකට අපි ගත්තොත් ඒ කියන්නේ මෝටර් එක on. එතකොට ඔයා ඉන්නේ in B pins වලට control signals යවුවොත් හරියට ඒක කියන්නේ ඔයාලා forward backward ඔයාලට මෝටර් එක කරකවන්න පුළුවන් මේ ඔයා enable pin එක high කරලා තිබ්බොත්. ඔයා enable pin එක low කරලා තිබ්බොත් ඔයාට මෝටර් එක කරකවන්න බෑ. ඔයා ඉන්නේ in B pins මොනවා කරා. ඊට පස්සේ ඔයාට ස්පීඩ් එක වෙනස් කරන්න ඕන නම් ඔයාට මේ in A කියන pin එකට ඔයා PWM pin එක PWM signal එකක් ඇව්වොත්. දැන් PWM signal එකක් කියන්නේ analog signal එකක් නෙමෙයි. ඒ කියන්නේ ඔයාලා හිතන්නකෝ දැන් normal high state කියන්නේ 5 volt දිගටම තියන් ඉන්නවා නම් ඔයා කරන්නේ 5 volt ටිකක් දීලා නවත්තනවා. අපිට යදිරි කියන්නේ ටිකක් කියන්නේ ටිකක් අදිලා නවත්තනවා. අර ඒ විදිහට දිගට දෙන්න පුළුවන් ඩියුටි සයිකල් වෙනස් කරලා. දැන් සාමාන්‍ය ඩියුටි සයිකල් එක කියලා කියන්නේ අපි කොපමණ කාලයක් 5 volt දීගෙන ඉන්නවද කියන. ඒ කියන්නේ දැන් 5 volt දෙන්න නැතුව ඉන්න කාලය බිඳුවක් නම් ඩියුටි සයිකල් එක 100%. ඊට පස්සේ අපි ඒ කියන්නේ 75ක් 5 volt දෙනවා 25ක් 5 volt දෙන්න නැත්නම් 75% ඩියුටි සයිකල්. يعني මේ වගේ ඩියුටි සයිකල් වෙනස් කරලා ඔයාට මේ පින් එකට මේ වගේ PWM සිග්නල් එකක් දුන්නාම ඔයාට ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් තව විදිහක් තියෙනවා. ඒ විදිහ තමයි ඔයාට ඕන නම් මේ ඉන්නේ in B යූස් කරනොත් ඔයාට මේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. එතකොට කරන්න ඕනේ ඔයා මේ enable A pin එක ඔයා high state එකට අරගෙන ඊට පස්සේ ඔයා මෙන්න මේ in ඔයාට කරන්නේ in 1 in 2 pin එක නම් ඔයා යූස් කරන්නේ ඔයා ඊතන forward යන වෙලාව මෙතනට high නැතුව ඔයාට මෙතනට PWM signal එකක් දුන්නොත් ඔයාට ස්පීඩ් එක මනස් කරන්න පුළුවන්. backward යද්දී ඔයා in 1 low කරලා in 2 වලට ඔයා high වෙනුවට PWM signal එකක් දුන්නොත් ඔයාට ඒත් මෝටර් එකේ වෙන මේකේ backward එක වෙනස් කරන්න පුළුවන්. ඒතර ක්‍රම දෙකක් මම හිතන්නේ ඔයාලා දිගෙන එක. right. ඊට පස්සේ අපි පොඩි ප්‍රැක්ටිකල් එකක් තියෙනවා ටින්කර්කැඩ් එකේ. ඔයාලා මේ ඉගෙන ගත්ත L293D කියන මෝටර් ඩ්‍රයිව් එක කොහොමද Arduino එකත් එක්ක අපි සම්බන්ධ කරලා ප්‍රෝග්‍රෑම් කරන්න කියලා. අපි ඒකට බලමු. I'm gonna screen එක බලන්න කතා කරන්න. එතකොට මෙතන ඔයගොල්ලෝ දැන් ටින්කර්කැඩ් එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් මම මෙතන ටින්කර්කැඩ් එකෙන් ඉම්පෝට් කරලා තිනවා L293D motor drive එක. ඊට පස්සේ මම මෙතන අරන් තිනවා hobby mode එක.
අර ඔයාලා දැක්ක hobby DC GM mode එක කරන්න තියෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ මම මේ hobby mode එක 9 volt power supply එකක් දීලා තියෙනවා. සාමාන්‍යයෙන් අර අපි දකින hobby mode එක 6 volt තමයි පාවිච්චි වෙන්නේ. ඒ නිසා හරියට මේ mode එකත් එක්ක බලලා ඒ power supply එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ මම කලින් කිව්වා වගේ L293D mode drive එකකට වෙනම අපිට VCC 1 දෙන්න ඕනේ 5 volt. එතන මට 5 volt ඕන නම් වෙනම battery pack එකක් use කරලා දෙන්නත් පුළුවන්. නැත්නම් මට Arduino එකේ 5 volt use කරන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් කියන්නේ සාමාන්‍ය හොඳම ප්‍රැක්ටිස් එකක් තමයි ඔයාට එක්ස්ටර්නලි 5 volt දෙන්න පුළුවන් නම් හොඳයි. බට් Arduino එකේ උනත් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊට මෙන්න මේ මම හදලා තියෙන setup එකේදී මම කරලා තියෙන මෙතන Arduino Uno එකක් පාවිච්චි කරලා ඒකෙන් මම control signals දෙනවා. එතකොට මම මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ පළවෙනි H bridge එක. එතකොට පළවෙනි H bridge එක කියලා කියන්නේ මම ආපහු වලට ගියොත් මම use කරලා තියෙන පළවෙනි H bridge එක. ඒ කියන්නේ මම use කරන්නේ in 1 in 2 සහ output එක ගන්නවා output 1 and output 2 වලින් තමයි මම ගන්න. එතකොට මම මෙතනදී control signals දෙක, ඒ කියන්නේ in 1 in 2 දෙක, ඒ කියන්නේ 10 and 11 මම මේ දෙක මෙතන පාවිච්චි කරලා තියෙනවා. හරි. code එකේ මම ඊට පස්සේ code එකේ මම define කරලා තියෙනවා මගේ in A pin එක 10 කියලා, ඊට පස්සේ in B pin එක 11 කියලා තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟට enable pin එක තියෙනවනේ. enable අපි පළවෙනි H bridge එක enable කරන්න PWM pin එකක් තමයි use කරලා තියෙන්නේ. මම ඒකෙන් තමයි speed එකත් වෙනස් කරන්නේ. ඒක මම use කරලා තියෙනවා 9 කියලා. ඒ නිසා මම මගේ PWM pin එක define කරලා තියෙනවා 9 කියලා. ඊට පස්සේ මම ඒ කියන්නේ ඔයාලට ඒ කියන්නේ ලේසිය demonstrate කරන්න ලේසි වෙන්න අර button එකේ ඒ කියන්නේ අපිට mode එකේ direction එක මාරු කරන්න මම එතනදී use කරලා තියෙනවා button එක. මේක ඇවිල්ලා two way switch එකක්. ඒ කියන්නේ මට එක පැත්තකට use කරා ඒ කියන්නේ මේ switch එක එක පැත්තකට අපි දාපුවාම මට මෙන්න මේ 3 pin එකට 5 volt එනවා. මේක අනිත් පැත්තට දාපුවාම 2 pin එකට 5 volt එනවා. ඔයාලට මේක ඒ කියන්නේ මේ circuit එක ගන්න මම මේ ටිකකට link එක ඔයාලට share කරන්නම්. ඔයාලට එතකොට මගෙත් එක්කම මේ ඒ කියන්නේ මේ කරගෙන යන්න පුළුවන්. chat එකේ දාන්නම්. එතකොට ඔයාලා බලනකොට ඔයාලා chat එකේ වැටෙයි. එතකොට මේ විදිහට මගෙත් එක්ක මේක කරගෙන යන්න. okay ඊට පස්සේ දැන් මම මේකට පොඩි Arduino code එකක් ලියලා තියෙන්නේ. එතන ඔයාලා Arduino programming යම් විස්තරවලට දන්නවා ඇති. මේක ලොකු complex code එකක් නෙමෙයි. මේකෙදි මම කරේ pins ටික define කරා. ඊට පස්සේ setup එක ඇත්තද ඒ කියන්නේ setup එක කියන්නේ code එක එකපාරක් විතර run වෙන එකනේ. ඒක ඇතුළේදී මම කරේ serial monitor එක මම අරන් දෙනවා. but ඒක නම් මෙතනදී පාවිච්චි වෙන්නේ නැහැ ඇත්තටම. but මේක මම use කරලා තියෙන සමහර වෙලාවට debugging purpose වලට මට ඒ කියන්නේ output එක බලා ගන්න හරි මොන හරි pin එකක් මට measure කරගන්න ඕන නම් මට serial එක ගන්න පුළුවන්. ඊට පස්සේ වැදගත්ම දේ තමයි වෙන්නේ මම Arduino එකට කියන්න ඕනේ මම මේ connect කරලා තියෙන pins input ද output ද කියලා. එතකොට මෙතනදී input pins දෙකක් තියෙනවා. sorry මෙතන ඒ කියන්නේ මෙතන input pins දෙකක් තියෙනවා. මම අර පාවිච්චි කරපු switch එක. ඊට පස්සේ output pins තුනක් තියෙනවා. ඒ කියන්නේ Arduino board එකෙන් මෙන්න මේ mode drive එකට control signals output කරනවානේ. ඒකට output pins තුනක් තියෙනවා. ඒ තුන තමයි මම මෙතන define කරලා තියෙන්නේ pin mode එක දාලා. දැන් pin mode එක දැම්මේ නැත්නම් Arduino එක දන්නේ නැහැ. ඔයා මේකට මොකක් හරි connect කරලා තියෙනවා සහ ඒක connect කරලා තියෙන්නේ signal එකක් ගන්න නැත්නම් signal එකක් දෙන්නද කියන්නේ. අනේ ඒක ඒ නිසා මේක define කරන්න ඕන. ඊට පස්සේ දැන් මම කියවනේ මෙතන මේ PWM pin එක මම දාලා තියෙන 9 වෙනි එකටනේ. එතකොට මෙන්න මේ 9 වෙනි එකටයි මම දැම්මේ. එතකොට දැන් Arduino Uno board එක ගත්තොත් Arduino Uno board එකේ හැම pin එකක්ම PWM enable නැහැ. එතකොට PWM enable pins කිහිපයක් තියෙනවා. එතකොට ඔයාට ඒක බලන්න පුළුවන් මෙන්න මේ නිකන් අනන්තය වගේ තියෙන sign එක නිකන් අපි not sign එක කියලා කියනවා. මෙතන මේ මම කරන PWM එකට මේ sign එක තියෙන කියලා. ඒ වගේ අර PWM pin එකකට මේ connect කරන්න ඕන. ඒත් Arduino board එකේ PWM pins ඔක්කොම 6ක් තියෙනවා. ඒතර ඒ 6 එකකට connect කරනවා නම් හරි. but Arduino වලට වඩා ගොඩක් complex අපි කතා STM වගේ board එකක ඒ කියන්නේ advanced අර industry පැත්තට බර STM board එකක් ගත්තොත් ඒකේ හැම pin එකටම වගේ සාමාන්‍ය PWM enable තියෙනවා. ඉතින්
මේකෙන් නම් පින්ස් 6ක් විතර තියෙන්නේ. ඉතින් මම ඊට පස්සේ දැන් මම ඔයගොල්ලන්ට මේ සර්කිට් එක මම කියන්නේ දැන් හරියට කනෙක්ට් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒතර ඔයගොල්ලොත් මේ සර්කිට් එක ගත්තාම මේ විදිහටම පේන්නේ. මම මේ කෝඩ් එකේ ඊළඟට මම ලූප් එක ඇතුලේ කරලා තියෙන එක්ස්ප්ලেইন කරොත් මම කරලා තියෙන්නේ simply if condition එකක් ගහලා තියෙනවා. if එකත් එක්ක තව else if condition එකකුයි දෙකක්. ඒ කියන්නේ මම button 1 press කරලා තිබ්බොත් ඒ කියන්නේ මෙතන ඕනනම් තාමතරව ගහන්න පුළුවන් button 1 කියන එක true කියන එක. ඒ කියන්නේ button 1 කියන එක true ද කියලා බලන්න පුළුවන්. ඇත්තටම දැන් මෙතන මෙහෙම ගැහුවත් ඒකම තමයි check වෙන්නේ. මොකද සාමාන්‍ය මෙතන එන එක 1 හරි කියන්නේ ඒවනම් කොහොමත් ඒ කියන්නේ අර අපිට මෙහෙම use කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ වගේ use කරොත් වෙන්නේ මෙන්න මේ function එකේ output එක 1 හරි true හරි ආවොත් මෙතන yes කියලා truth කියන්නේ මේ සම්පූර්ණ if condition true කියලා එන්නේ. ඊට අමතරයක් આવොත් no කියලා එන්නේ. ඉතින් අර ඔයාලගේ පහසුවට මෙහෙම ගන්නවා නැත්නම් මේක ඔයා try කරන්න පුළුවන් මේක hide කියලා try කරන්න පුළුවන්. අර ඒ වගේ මේ කියන්නේ නැත්නම් ඔයා try කරන්න පුළුවන් මේක 1ද කියලා. ඉතින් ඒ වගේ අර මේ ඔයාලට එක එක විදිහට Arduino code කරන්න පුළුවන්. ඒකට මම හිතන්නේ ඒක Arduino coding පැත්තට තමයි ගොඩක් බාර වෙන්නේ. but අපේ මේ session එකේදී ඔයාලට Arduino මුලින්ම ගන්න අමාරුයි. ඉතින් අර මේක ඉතා simple code එකක් ඉඳන් මම හිතනවා ඔයාලට තේරුම් ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම කරන්නේ මගේ අර ඉන්නේ in b pins දෙක මම control කරනවා. මම කියපු විදිහට. එතකොට මම කලින් මේ slide එකේ දාලා තියෙන විදිහට ගත්තොත් අපිට mode එක forward කරකවන්න නම් අපි කරන්න ඕනේ in 1 pin එක high කරලා in 2 pin low කරන්න. එතකොට මම මෙතන in a එක high කරලා in b එක low කරලා කියන්නේ මෙතනදී වෙන්නේ මෙතනදී වෙන්නේ motor forward. මෙතනදී වෙන්නේ motor backward. ඊට පස්සේ දැන් මෙතනදී අපි කියනවා motor එක backward යන්න කියලා. ඊට පස්සේ backward යන speed එක තමයි analog right එකෙන් දීලා තියෙන්නේ. එතකොට මේ analog right කියන analog signal එකක් නෙමෙයි යන්නේ PWM signal එක. ඊට පස්සේ මෙතන මේ 100 කියලා කියන්නේ දැන් මේකේ maximum අර මං කිව්වේ අර නිකන් 100% duty cycle එක තියෙන්නේ අපි 255 දැම්මොත්. ඒ කියන්නේ අර 255 තමයි උපරිමංග. ඒක දැම්මොත් තමයි අර දිගටම 5 වෝල්ට්ම දීලා. ඒ කියන්නේ maximum speed එකට යන්නේ. අපි මේක වෙනස් කරද්දි speed අපි මේක අඩු කරද්දි speed එක අඩු වෙනවා. බිංදුව දැම්මොත් බිංදුවට යනවා. ඊට පස්සේ මේකෙත් ඒ වගේමයි direction එක තීරණය කරලා අපි speed එක දාලා දෙනවා. අපි මේ code එක run කරලා බලමු මොකද වෙන්නේ කියලා. එතකොට දැනට මගේ මෙතන මේ ස්විච් එක දාලා තියෙන්නේ දකුණු පැත්තට. එතකොට දකුණු පැත්තට කියලා කියන්නේ මෙන්න මේ 3 පින් එකට තමයි 5 වෝල්ට් එන්නේ. එතකොට මේ 3 එක චෙක් කරන්නේ බටන් 2 එකකින්. ඒ කියන්නේ බටන් 2 තමයි දැන් වෙන්නේ. ඒ කියන්නේ මෝටර් එක කරකෙන්නේ ෆෝවර්ඩ් පැත්තට. එතකොට RPM මගේ ඔයාලට ප්ලස් අගයක් බලා ගන්න පුළුවන්. මම ඊට පස්සේ මේකේ RPM එක අඩු කරනවා. RPM එක අඩු කරලා බලන්න. මොකද වෙන්නේ කියලා. දැන් බලන්න මේ RPM එක භාගයක් වගේ වුණානේ. දැන් කලින් 190 ගණනක් තිබ්බා මම මේක අඩු කරාම භාගයක් වගේ වුණා. සාමාන්‍යයෙන් වෝල්ටේජ් එකට RPM එක අපි කියන ප්‍රොපෝෂනල් ඒ කියන්නේ අනුලෝම සමානුපාතිකයි. බට් ඒක අර 100%ක් එහෙම නෑ. බට් ඔයගොල්ලන්ට එහෙම හිතන්න පුළුවන්. ඊට මම මේකේ උපරිම එක බලමු. මට බලා ගන්න ඕන උපරිම RPM. ඉතින් මම 255ම දානවා. එතකොට දැක්කද RPM එතන මේකේ උපරිම RPM වගේ 284යි උපරිම RPM එක මේ මෝඩ් එකට ගන්න පුළුවන්. දැන් Arduino Uno board එකේ මෙහෙම උනාට සමහර වෙනත් board වල PWM pin එකේ resolution එක මීටරට වැඩි. දැන් මේකේ පුළුවන් උපරිම 255නේ. සමහර ඒ වගේ ඒ කියන්නේ ඊට වඩා bit ගාන වැඩි වෙලා 1000 ගානක් වුණත් 4000 ගානක් වුණත් එහෙම වුණත් ඔයගොල්ලන්ට යන්න පුළුවන්. එතකොට වෙන්නේ අර ගොඩාක් accurately සහ ගොඩාක් accurately කියන්නේ අර ගොඩාක් අර assume මේක control කරන්න පුළුවන්. මම දන්නේ අර කලින් මොඩියුලුත් කියලා දුන්නා අර precision කියලා දුන්නේ. ඒ කියන්නේ කොච්චර නිර්වද්‍ය කියන්නේ කොච්චර අර assume මේක control කරන්න පුළුවන්ද කියලා. ඉතින් සමහර අලුත් board වල මේ PWM signal එකේ precision එක වැඩි. ඒ නිසා ඊට වඩා ලොකු ඉලක්කම් වලින් control කරන්න පුළුවන්. දැන් අපි එහෙම එක robot කෙනෙක් හැදුවා STM කියලා board එකකින්. එතකොට ඒකේ PWM signals 4000 ගණක් කරගෙන යනවා. ඉතින් එතකොට වේගය ඊටාම සියුම්ව control කරන්න පුළුවන්.
right ඊට පස්සේ අපි බලමු backward කොහොමද කරගන්නේ කියලා. ඉතින් මම මේ switch එක අනිත් පැත්ත හැරෙවුවාම වෙන්නේ switch එක අනිත් පැත්ත හැරෙවුවාම වෙන්නේ මේ in A වලට low වෙලා in B වලට high වෙනවා. ඉතින් අර අපේ මේ diagram එක අනුව බැලුවාම මේක low වෙලා මේක high වුණාම backward තමයි motor එක යන්නේ. එතකොට මේ RPM ගාන අපි දීලා තියෙන PW signal එක අනුව මේ RPM එකේ වෙනස් වෙනවා. ඊට පස්සේ ඔයාලට motor එක brake කරන්න ඕන නම් ඔයාලට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අර මං කියු එක active brake කියලා කියන මෙන්න මේ braking මෙන්න මේ mode එක. එහෙම නැත්නම් coasting කියන්නේ දෙක. අපි නිකන් just off කරලා දානවා. off කරලා දැම්මම කරාම මෙන්න මේ තියෙන switch හතරම විවෘත වෙනවා. එතකොට motor එකේ වේගයේ කාලයත් එක්ක අඩු වෙලා බිඳුවට එනවා. ඔයාලා ඇත්තට රොබෝ කෙනෙක් හැදුවා නම් ඔයාලට මේ දේ බලා ගන්න පුළුවන් වෙයි. පස්සේ අපි ස්ලයිඩ්ස් වලට යමු. right ඊට පස්සේ තව අන්තිමට කතා කරන්න මේ බලාපොරොත්තුෙන් ඉන්නවා. දැන් ඔයාලා ඉගෙන ගත්ත Electro 93D එකට වඩා ගොඩක් ඇඩ්වාන්ස් මොඩ් ඩ්‍රයිවර්ස් තියෙනවා. ඉතින් ගොඩක් සිම්පල් එකක් තමයි ඒ වගේම සාමාන්‍ය ඒ රේන්ජ් එකේම ගණන් වලත් යන එකක් තමයි මේ Electro 98N කියලා කියන්නේ. බට් මේකේ එකක් තමයි මේකේ වෙනම හීට් සින්ක් එකක් වෙන හින්දා සාමාන්‍ය පවර් එක වැඩි මෝටර්ස් වලට උනත් මේක සපෝට් කරනවා. ඊට පස්සේ දැන් ගොඩක් අලුතෙන් එන මෝටර් ඩ්‍රයිවර්ස් තියෙනවා. ඒ වගේ සර්කිට් එකක් ටිකක් සංකීර්ණයි. බට් ඒ වගේ ගොඩක් කරන්ට් එක අපි ඩ්‍රයිව් කරන්න පුළුවන්. බට් ඒවා ඉතාම මිලෙන් අධිකයි. ඉතින් මම හිතන්නේ අද ඔයාලා ඉගෙන ගන්න ඇති. දැන් ඇත්තටම දැන් මගේ සෙෂන් එකේ මම ගොඩක් කතා කරේ ඇක්චුවේටර්ස් ගැන. මම ආපහු සමරි එකක් කිව්වොත් ඇක්චුවේටර්ස් කියන්නේ අපිට දෙයක් චලනය කරන්න සහ අපිට දෙයක් බලන්න පුළුවන් විදිහට මොකක් හරි දෙයක් කන්ට්‍රෝල් කරන එක මයික්‍රෝ කන්ට්‍රෝල් එකක් හරි නැත්නම් කම්පියුටර් හරි පාවිච්චි කරලා ඒත් අපිට ගොඩක් අර එක විදිහට හිතන්න පුළුවන් අපේ ශරීරයේ අපි දේවල් කන්ට්‍රෝල් කරනවා වගේම අපිට අපි ගත්ත යාන්ත්‍රිකවත් ඒ දේවල් කරන්න පුළුවන්. එතකොට අපි mainly දැනගත්ත LCD displays LED displays ගැන සහ ගොඩක් අධිගෙන ගත්තේ gear motors and motors ගැන. ඉතින් motors තිබ්බා AC DC ඊට පස්සේ DC motors ආවා කඩුණා DC කියන්නේ DC motors ආපහු කැඩුනා brushed and brushless කියලා. ඊට පස්සේ brush DC motors ඇතුලේ ආපහු gear නැති. ඉතින් ඊට පස්සේ ඊළඟට ඔයගොල්ලෝ ඉගෙන ගත්තා stepper motors, servo motors සහ අද කියන්නේ ඔයාලා practically දැක්කා කොහොමද motor drive එකක් use කරලා motor එකක් control කරන්නේ කියලා. ඉතින් මම හිතන්නේ ඔයාලා අද අලුතෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් මේ දේවල් කියන්නේ දැන් ඔය sensors and actuators කියලා කියන්නේ robotics වල foundation එක. මොකද දැන් අපි රොබෝ කෙනෙක් හදනවා නම් අපි රොබෝගේ ඇප්ලිකේෂන් එකට අනුව අපි මේකට සෙන්ස් එකක් කනෙක්ට් කරන්න ඕන. අපි මේකට ඇක්චුවේටර් එකක් කනෙක්ට් කරන්න ඕන. ඉතින් අර ඒ වගේ අර මේක තමයි ෆවුන්ඩේෂන්. ඒ නිසා මේක ඊටාම ආසාවෙන් ඉගෙන ගන්න. මොකද මේ දේවල් ඔයාලා දැනගෙන එද්දි ඔයාලා අනාගතේ යුනිවර්සිටිස් වලට එහෙම එද්දි ඔයාලා රොබොටික්ස් ඉගෙනගෙන ඊටාම ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් අපිත් රොබොටික්ස් කම්පිටිෂන්ස් වලට ගිහිල්ලා ලෝකයේ ඒ කියන්නේ ලංකාවේ මට්ටමේ ලෝක මට්ටමේ ජයග්‍රහණ ගන්න තියෙනවා. ඉතින් ඔයාලත් අනාගතේ ඒවයි ගන්න කියලා අපි හිතනවා. තමතරව අපේ තව ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා සර්කිට් බ්‍රේකර්ස් එකේ. ඉතින් ඒ ගැනත් හොයලා බලන්න. රිටල් ඉන්ජිනියර් කියලා ප්‍රෝග්‍රෑම් එක අපි අලුතෙන් පටන් ගත්තා. ඔයාලා වගේ ඉස්කෝලේ ළමයින්ට අර මේ දේවල් කව වෙනවා වගේම එතනින් එහාට ගිහිල්ලා අලුත් නිර්මාණ කරන්නේ කොහොමද? සහ soft skills, presentations, ඊට පස්සේ engineering වල 3D designing අපිට කියන්නේ අර මේ series එකේදී ඔයගොල්ලෝ cover කරන්න බැරි වෙන 3D designing කියන aspect එක තියෙනවා. සහ 3D printing අර ඒ වගේ ගොඩක් aspect කව වෙනවා අපේ ලිටල් ඉන්ජිනියරින් ප්‍රෝග්‍රෑම් එකේ. ඉතින් ඒවත් ඔයගොල්ලෝ බලන්න සහ මොනවාට ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට සර්කිට් බ්‍රේකර්ස් අපෙන් ඕන වෙලාවක කතා කරලා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න දැනගෙන විසඳගෙන ස්ථාන පුළුවන්. හරි. thank you and over to you. ස්තුතියි දීපන අයියේ. අපි වෙනුවෙන් මේ විදිහට දැනුම බෙදා හදා ගන්නට කාලය සහ ශ්‍රමය කැප කරාට අපි සූදානම්ින් ඉන්නවා අපේ දේශකවරුන්ට සමරු තිරණ ප්‍රදානය කරන්නට. ඉතින් මුලින්ම සූදානම් වෙන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන ඔඩිල් ජයනදිත් මාලිට සමරු තිරණ ප්‍රදානය කරන්නට. ඉන් අනතුරු අපි සූදානම් වෙන්නේ දීපන ඉෂ්ටවීර අයියට සමරු තිරණ ප්‍රදානය කරන්නට මොරටුව විශ්වවිද්‍යාලයේ 4 වෙනි වසරේ ඉගෙනුම ලබන.
හොඳයි. මේ විදිහට අද දවසට නියමිත කොටස් දෙක අවසන් වෙනවා. ඉතින් අපි සූදානමින් ඉන්න මේ කොටස් දෙක ආශ්‍රයෙන් ප්‍රශ්නාවලියක් සූදානම් කරලා තියෙනවා. ඉතින් අපි පැයක කාලයක් ඔබට ලබා දෙනවා මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. WhatsApp group එක හරහා අපි link එක ලබා දෙනවා. ඉතින් ඔබට තියෙන්නේ හැකි ඉක්මනින් සහ නිවැරදිව මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න අපි සූදානමින් ඉන්නවා ජයග්‍රාහකවන්ට වටිනා ත්‍යාග ලබා දෙන්නට. විශ්වවිද්‍යාල හා පාසල් සිසුන් අති බහුතරයකගේ විශ්වාසය තහවුරු කරමින් මීහා ඉන්ස්ටිටියුට් ඇඩ්වාන්ස්ඩ් Java Certified Course නව පාඨමාලා ආරම්භය අප්‍රේල් 5 වන දින සිට විධිමත් අධීක්ෂණයක් යටතේ සතියට දින දෙක බැගින් පුරා මාස 4ක් සම්පූර්ණ ගාස්තුව රුපියල් 3500ක් පමණි. ලියාපදිංචි වීම සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. විමසීම් සඳහා www.mihainstitute.com ගම්මැද්ද දැනුම බෙදා දීමේ ක්‍රියාන්විතයේ දවස් 3ක් මේ විදිහට අවසන් වෙනවා. ඉතින් හෙට අවසාන දවස අන්තිම දවස ඒ දවසේදී අපි සූදානම් කරලා තියෙනවා ආඩිනෝ සම්බන්ධව සම්පූර්ණ ව්‍යාපෘතියක් ඔබ වෙනුවෙන්. ඉතින් අපි ආරාධනා කරනවා හිතමත් ආදරෙන් අපිත් එක්ක හෙට දවසේදී රැඳී සිටින්නට කියලා. ඉතින් ඒ වගේම අපි සූදානම් ඉදිරියේදී WhatsApp group එකක් හරහා ඔබේ ප්‍රශ්න ගැටළු වලට හැකි ඉක්මනින් පිළිතුරු ලබා දෙන්නට. මම හිතන්නේ දැන් ඔබට WhatsApp හරහා link එක ලැබිලා ඇති ප්‍රශ්නාවලියට. ඉතින් ඔබට දැන් තියෙන්නේ මේ මීටින් එකෙන් ලීව් වෙලා ප්‍රශ්නාවලිය සඳහා සූදානම් වෙන ප්‍රශ්නාවලියට හැකි ඉක්මනින් උත්තර සපයන්න පැය දෙකක කාලයක් තමයි ඔබට ලැබෙන්නේ. අපි ජයග්‍රාහකවන් තෝරාපත් කරගන්නවා. ඉතින් ඒ සමගින් අද දවසේ මේ විදිහට නිමවටපත් වෙනවා. ඔබ සැමටම සුබ සන්ධ්‍යාවක්.